හොඳයි. ජනතාව හැමෝටම ආයුබෝවන්. අපි අද දවස් වැඩ කටයුතු ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. පහුගිය සතියේ මම ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් කිව්වා මගේ නේද අපේ කොමර්ස් ක්ලාස් එක ගැන තියෙන. ඉතින් හැමෝම වගේ ඒක යාළුවන්ට ෂෙයා කරලා තිබ්බා ගෲප් වලට. ඊට පස්සේ ස්ටේටස් දාලා තිබ්බා. මට ඒවැ ෆොටෝස් එහෙම හුඟ දෙනෙක් කියවලා තිබ්බා. මම ඉතින් පොඩි හાર્ට් රියැක්ෂන් එකක් එහෙම කට්ටියට දැම්මා. මට ස්ක්‍රීන්ෂොට් එහෙම වල තිබ්බ ජනතාවට thank you හැමෝටම. ඔයාලා තමයි ළමයි ඇත්තටම අපිට තියෙන ශක්තිය. අපි ඔයාලා පිළිබඳව දැඩි විශ්වාසයකින් තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. හරියට ඔයාලා හරි ගෲප් වලට එහෙම දාන්නකොට ජනතාව ටිකක් පරිස්සමෙන් හරි ගෲප් වලට එහෙම දාන්නකොට පරිස්සමෙන් ඔයගොල්ලෝම රිමූව් කරන්න ඉඩ තියෙනවා. කොල්ලේ සදෙව් දාලා තියෙනවා මාව රිමූව් කරා සර් ගෲප් එකෙන් කියලා. ගෲප් එකට දාලා. ඒ නිසා හරි එහෙම පොඩ පරිස්සමෙන් දාන්න පුළුවන් ගෲප් වලට දාන්න. හරි හරි හොඳයි. අපි අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරමු. ඉතින් මේ ළමයි මම මේ වෙනකොට දාලා තියෙනවා ඔයාලගේ ගෲප් එකට වීඩියෝ එකක්, වීඩියෝ ලෙසන් එකක්. දෙවෙනි වීඩියෝ ලෙසන් එක මම ළමයි YouTube එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. හුඟ දෙනෙක් මම දැක්ක බලලා තිබ්බා ඒක YouTube එකෙන්. මට ගෲප් එකට link එක දාන්න බැරි වුණා. මම අද රැයට දාන්නම්. හරිනේ? මම ඒක ගෲප් එකට දාන්නම්. දෙවෙනි එකයි තුන්වෙනි එකයි ඔක්කොම දාන්න. දෙකම දාන්න. පැහැදිලිද? එතකොට දෙකම දාන්නම්. තුන්වෙනි එක තාම අප්ලෝඩ් කරේ නැහැ. තුන්වෙනි එකත් අද රැයට මම අප්ලෝඩ් කරලා හෙට විතර දාන්නම්. අද පන්ති වුණාම දෙවෙනි වීඩියෝ එක දාන්නම්. දැන්ටවත් මම YouTube එකට දාලා තියෙන්නේ. ගෲප් එකට දාන්න බැරිනා link එක. හරි. එතකොට ඒ ටික තමයි ළමයි මට අද දවසේ ආරම්භයේම අපිට කියන්න තියෙන කරුණු කාරණා ටික නේද? හරි. ඉස්කෝලේ තාම කොමර්ස් පටන් අරන් නැහැ තාම නේද? ඉස්කෝලේ තාම කොමර්ස් පටන් අරන් නැහැ. නමුත් අපි කොමර්ස් ඉගෙනගෙන වැඩ ටික පිළිවෙලට ලස්සනට කරගෙන යන ගමන් ඉන්නේ. දැන් නිබන්ධන හුඟ දෙනෙක්ට හම්බ වෙලා තියෙනවා ටියුට් එක. ටියුට් එක ගෙදරට හුඟ දෙනෙක් ඇවිල්ලා තියෙනවා. සමහරුන්ට තාම ඇවිල්ලා නැහැ. නිබන්ධනේ ගෙදරට ආපු ජනතාව පහුගිය දවස් ටිකේ අපි කොළවල ලියාගත්ත අර පොත්වල ලියාගත්ත දේවල් ටික ටියුට් එකට ෆිල් කරගන්න. පැහැදිලිද? නිබන්ධන තාම ලැබුණේ නැති දරුවන්ට ඉදිරි සතිය දෙක, ඒ කියන්නේ ඉදිරි සතියේ ඇතුළත අනිවාර්යෙන් නිබන්ධන ලැබෙවි. හුඟ දෙනෙක්ට ඒවල තියෙන්නේ කියලා කිව්වා මට ආයතනයෙන්. තව 20ක් විතර ඉන්නකො ඇඩ්‍රස් එහෙම කන්ෆර්ම් වෙච්ච නැති එහෙම ගැටලු තියෙන දරුවෝ කීප දෙනෙක් ඉන්නවා කිව්වා. ඒගොල්ලොන්ගේ ටික තාම හෝල්ඩ් වෙලා තියෙනවා ආයතනයේ. ඊටු සමස්තයටම මේ වෙනකොට නිබන්ධන ටික යවලා තියෙන්නේ. සමහරුගේ නිබන්ධන තාම මග තැපෑලේ ඇත්තේ. මේ ඉදිරි සති හෙට අනිද්දා වෙනකොට ඒගොල්ලන්ට ටියුට් එක හම්බ වෙයි. පැහැදිලිද? හරි. හොඳයි. ලයි මං කියනවා ඇහෙනවද මදිද? ඇහෙනව නේද? ඇහෙනවද? ඇහෙනවනේ. ඇහෙනවා. හරි. හරි. හොඳට හොඳට ඇහෙනවා. ඇහෙන්නේ නැත්නම් මං හිතන්නේ සිග්නල් වල ගැටලු තියෙන දරුවෝ ටිකක් වෙහිබර කාල ගුණයක් තියෙනවා හුඟක් ප්‍රදේශවල. අපේ පැත්තට ළමයි කොළඹට ටිකක් වැඩිපුර දොරවන පොඩ්ඩක් එළියේ මැද්දේදී වැහලා මොකක් හරි ජරමහරයක් වෙයිද දන්නේ. අපේ නිසා වැඩි පටන් අරගෙන ඉස්සරහට යමු. හරි. ඉස්කෝලේ ළමයි තාම කොමර්ස් පටන් අරන් නැහැ. නමුත් අපි පිළිවෙලට ලස්සනට කරගෙන යනවා. නේද? ඉස්කෝලේ සමහරලාට පටන් ගත්තත් අප සිංහල අවුරුද්දෙන් පස්සේ ටිකක් වේගෙන් කරගෙන යයි ඉස්කෝලේදී. එතකොට මේ විෂය ළමයි අලුත් විෂයක් නේ. වේගෙන් කරගෙන ගියොත් මුල ටික ළමයින්ට විෂය එපා වෙනවා. ඒ නිසා අපේ පන්ති අපි එහෙම කරන්නේ ටිකක් වැඩිපුර කාලේ අරගෙන අපි හොඳට පැහැදිලි කරනවා. නේද? වැදගත්ම දේ මේ විෂයට ආදරේ වෙන්නට මේ විෂයට ඔයා කැමති වෙන්න ඕනේ. ඒ නිසා එතකොට තමයි අපිට මේ විෂය පුළුවන් වෙන්නේ. නේද? ඔයා විෂයට කැමති වෙන්නේ ඔයාට පුළුවන් වෙනකොට. ඔයාට පුළුවන් කියලා කියන්නේ ඔයාගේ ලකුණු වැඩි වෙනවා කියන එක. අපි දුමු උදාහරණයක් ගණිතයට ලකුණු 5-6ක් ගන්න එකේ ගණිතයට කැමති නෑනේ. එහෙම නේද? ඉංග්‍රීසි වලට ලකුණු 3යි 5යි නම් එන්නේ 10ක් වගේ නම් එන්නේ. ඔය ඉංග්‍රීසි වලට කැමති නෑ. ඒක ඇත්ත කතාව. ලකුණු ටිකක් අඩු විෂයන් වලට අපි වැඩි කැමැත්තක් නෑ. අපි කැමති වුණාටද ලකුණු ටිකක් වැඩිපුර එන විෂයන් වලට නේද? එතකොට එහෙම දෙයක් තියෙනවා. ඒ නිසා මේ විෂය අලුත්. ඒ නිසා අපේ අලුත් විෂය අලුත් විදිහට මුලින්දම ඉගෙන ගන්න යනකොට ඔයාලට හරිම මේ විෂයට ආදරේ වෙනවා. පළවෙනිම දේ ඔයාලා මට ආදරේ වෙනම එකක් ඒක නේද? ගිහන් සර්ට මම ඔයාලට ලස්සනට උගන්වන ගුරුවරයා නිසා ඊළඟ එක ඊළඟ දේ තමයි මේ විෂයට කැමති වෙනකොට අපි මේකේ ලකුණු ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. සහ මම මේ විෂයදී උගන්වනකොට ගන්න උදාහරණෙම හුඟක් ප්‍රායෝගික උදාහරණ. ඔයාලගේ ගෙදර සිද්ධ වෙන සිදුවීම් ඊට පස්සේ ටීවී එකේ අපි දකින ඇඩ්වර්ටයිස්මන්ට් නේද? පාරේ යනකොට බස් එකේ යනකොට ඉස්කෝලේදී වෙන සිදුවීම් මේ දේවල් තමයි මම හැමතිස්සෙම උදාහරණ විදියට පවා ලබා ගන්නේ.
එතකොට ඒවා අපිට හරි කම්ෆර්ටබල් නේ. අපිට හරි ෆැමිලියර් අපිට දැනෙනවා කිට්ටුයි. එතකොට අපිට මේ විෂය දැනෙන ප්‍රමාණය මේ විෂය සබ්ජෙක්ට් එක ෆීල් වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා තමයි හුඟක් දරුවෝ අපේ පන්තියට මෙච්චර ආස වෙලා තියෙන්නේ. හොඳයි. ඉතින් ඒ සියලු දේවලුත් එක්ක අපිට පුළුවන් අද දවසේ අපේ වැඩේට සම්බන්ධ වෙන්න. අපි හැමදාම පුරුදු විදිහටම අපි එනවා කෙලින්ම ගිය සතියේ කොටස් ටික මතක් කරලා අද කොටසට එනවා. හරිද? ගිය සතියේ කොටස් ටික මතක් කරලා අද කොටසට එනවා. හරි. පැහැදිලිද? හරි. එහෙනම් ගිය සතියේ කොටස් ටික පොඩ්ඩක් මතක් කරමු. මේ දවස්වල උගුරට ළමයි චුට්ටක් එච්චර හොඳ තත්ත්වේ නෑ. උගුර ටිකක් සවුත් වෙලා තියෙන්නේ. සර්ගේ අර ස්වීට් වොයිස් එක දැන් චුට්ටක් අඩු වෙලා තියෙන්නේ. තව සතියක් විතර යනකොට ආපහු හදාගන්න පුළුවන් මගේ පරණ වොයිස් එක. ඔව් ප්‍රමෝද ඔව් උගුර ලෙෆ්ට් ගන්න හරි බා. හරි. හරි හොඳයි. කැමරා එක එහෙම ඔන් කරගන්න පුළුවන් කට්ටියට අවශ්‍ය කෙනෙක්ට කැමරා එක ඔන් කරන්න පුළුවන් ලස්සනට. හරි. බලන්න. පුතේ අපි එමු අද දවසේ පාඩමට. අනේ ඊට කලින් ගිය සතියේ පාඩම මතක් කරගමු. අපි ගිය සතියේ සාකච්ඡා කරේ භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් පිළිබඳව. භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් පිළිබඳව. හරි. හරි සර් උගන්වන විදියට එකෙන් මේ එකක් ගන්න පුළුවන් සර් කියලා දාලා තියෙනවා. ඔව් අනිවාර්යෙන් මම උගන්වන විදියට මම ඒකක් ආවේ නැත්නම් වැඩකුත් නැහැ. හරි වැඩකුත් නැහැ. හරි. ඒ නිසා අනිවාර්යෙන් මාත් එක්ක වැඩි හැමදාම පන්තියේ ඉන්න. එතකොට මාත් එක්ක වැඩේ කරගෙන යනකොට අනිවාර්යෙන් වාට ඒකක් නොගෙන ඉන්න බැරි වෙනවා. අපි ලබන මාසවලදී වාට ටියුට් එවනකොට මම ඔයාලට වෙනම පේපර් එකකුත් එවනවා. හරිද? ගෙදර ඉඳලා පේපර් එක කරන්න. එතකොට මේ පේපරේ අපි ෆිසිකලි ඇත්තටම කරන පේපර්ස් වෙනම කරනවා. ඔන්ලයින් පේපර්ස් වෙනම කරනවා. ගිය සතියේ අපි ඔන්ලයින් පේපර් එක කරා මතකනේ? හරි වගේ වැඩ ගොඩක් තියෙනවා. අපි වැඩ කරමු ගොඩක්. හරි බලන්න. ඉස්සරහට අපි මොකක් හරි පේපර් බලන්න පුළුවන් ක්‍රමවේදිකුත් හදාගමු. පේපර්ස් ටික බලන්න පුළුවන් ක්‍රමවේදිකුත් අපි හදලා මම අපි ඔයාලට කියන්නම් ඒ ගැන. හරි වැඩි පටන් ගමු. අපි හැමතිස්සෙම භාණ්ඩ හා සේවා අතර වෙනස්කම්, අවශ්‍යතා සහ උගුණ අතර වෙනස්කම් මේ වගේ දේවල් කතා කරනකොට පුතේ හැමතිස්සෙම මතක තියාගන්න. මට කියන්න බැරි වෙච්ච කාරණාවක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. හරි අපි කතා කරා භාණ්ඩ පිළිබඳව අවශ්‍යතා සහ උගුණ සපුරා ගැනීම සඳහා නේද වෙළඳපොලෙන් ලබා ගන්න ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති ඕනම දෙයක්. සේවා කියලා කිව්වේ ස්පර්ශ කළ නොහැකි භෞතික පැවැත්මක් නැති ඕනෑම දෙයකට භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් ටික අපි පහුගිය සතියේ සාකච්ඡා කරා. ඒ අනුව පළවෙනියටම අපි ගත්ත වගුවක් නේද? මුලින්ම ගත්ත අපි වගුවක් මේ විදිහට මුලින්ම දැම්ම භාණ්ඩ අනිත් පැත්තට දැම්ම අපි සේවා කියලා. භාණ්ඩ සහ සේවා. පැහැදිලිද? හරි. හරි බලන්න. භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් කියලා වගුව දාගත්තා. භාණ්ඩ වල පළවෙනි එක තමයි ස්පර්ශ කළ හැක, සේවා ස්පර්ශ කළ නොහැක. ඊට පස්සේ භාණ්ඩ වල අපි කියනවා පළවෙනිම හරි. ඊට පස්සේ දෙවෙනි එක තමයි අපි කියනවා භාණ්ඩ වලට භෞතික පැවැත්මක් ඇත. භාණ්ඩ වලට භෞතික වශයෙන් පැවැත්මක් තියෙනවා. අවකාශයේ ඉඩක් ගන්නවා. හැබැයි සේවා වලට ස්පර්ශ භෞතික පැවැත්මක් නැහැ. අවකාශයේ ඉඩක් ගන්නෙ නැහැ. අපි මේ දේවල් සාකච්ඡා කරා. ඒ වගේම භාණ්ඩ ගබඩා කරන්න පුළුවන්. සේවා ගබඩා කරන්න බැහැ. ගබඩා කළ හැක, ගබඩා කළ නොහැක. භාණ්ඩ සමජාතීයයි, හැබැයි සේවා විසම ජාතියයි. සේවාව නේද සපයන කෙනාගෙන් සපයන විදිය අනුව, ඒ වෙලාව අනුව එකම පුද්ගලයා වුණත් එකම සේවාව සපයන විදිය වෙනස් වෙනවා අවස්ථානුකූලව. ඊට පස්සේ අපි කතා කරා ඊළඟට සපයන්නාගෙන් වෙන් කරන්න පුළුවන්. භාණ්ඩයයි සපයන්නාවයි වෙන් කරන්න පුළුවන්. හැබැයි සේවාව සපයන්නාගෙන් වෙන් කරන්න බෑ. ගිය සතියේ ලස්සන උදාහරණ ගොඩාරියක් එක්ක අපි මේක සාකච්ඡා කරා. තව පාරක් කියමුද? භාණ්ඩ ස්පර්ශ කළ හැක. මතකයෙන් කියන්නේ ඉක්මනට මාත්‍රික හැමෝම කියමු. භාණ්ඩ ස්පර්ශ කළ හැක, සේවා ස්පර්ශ කළ නොහැක. භාණ්ඩ භෞතික පැවැත්මක් ඇත, භෞතික පැවැත්මක් නැත. ගබඩා කළ හැක, නියමයි. ගබඩා කළ නොහැක, නියමයි. ඊට පස්සේ සමජාතීයයි කෝ කියන ගෙදර ඉඳලා සමජාතීයයි විසම ජාතියයි, නියමයි. සමජාතීයයි විසම ජාතිය. ඊළඟට භාණ්ඩ සපයන්නාගෙන් වෙන් කළ හැක,
සපයන්නාගෙන් වෙන් කළ නොහැක. පුතේ මේ තමයි භාණ්ඩ හා සේවා අතර වෙනස්කම්. මට කියන්න බැරි වෙච්ච කාරණාව තමයි මේක. ඔයාගේ විභාගෙදී ඇහුවොත් භාණ්ඩවල ලක්ෂණ මොනවද කියලා. පුතේ ඔයාගෙන් ඇහුවොත් භාණ්ඩවල ලක්ෂණ මොනවද කියලා. පුතේ ලක්ෂණ මොනවද කියලා ඇහුවොත් අපිට ලියන්න තියෙන්නේ මෙන්න මේ සයිඩ් එක නේද? මට උද නැද්ද කියලා මෙසේජ් එකක් දාන්න. පුතේ භාණ්ඩවල වෙනස්කම් ඇහුවොත් මේ වගේ වගුවකට දාලා භාණ්ඩයි සේවයි වෙනම දාන්න. හැබැයි භාණ්ඩවල ලක්ෂණ ඇහුවොත් අපි කියනවා මෙන්න මේ වගේ මේ සයිඩ් එක. ස්පර්ශ කළ හැක, භෞතික පැවැත්මක් ඇත, ගබඩා කළ හැක, සමජාතීයයි නේද? සපයන්නාගෙන් වෙන් කළ හැක. අපෙන් ඇහුවොත් සේවාවල ලක්ෂණ මොනවද කියලා? ලක්ෂණ ඇහුවොත් අපි කියනවා මෙන්න මේ පැත්තේ සයිඩ් එක. සේවා සයිඩ් එකේ කොටස. මොනවද තියෙන්නේ? ස්පර්ශ කළ නොහැක, භෞතික පැවැත්මක් නැත. ඊට පස්සේ ගබඩා කළ නොහැක නේද? ඊට පස්සේ අපි කියනවා විසම જાතියයි. ඊට පස්සේ අපි කියනවා සපයන්නාගෙන් වෙන් කළ නොහැක කියලා. එහෙනම් ඔයාලට මතක් වෙන්න ඕනේ අපි අවශ්‍යතා සහ උවමනා අතර වෙනස්කමුත් කතා කරා නේද පුතේ? අවශ්‍යතා සහ උවමනා අතර වෙනස්කම් ටිකත් අපි වගුවකට දැම්මා. මතක් කරමු. අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්යයි. සපුරා ගැනීම අනිවාර්ය නොවේ. අවශ්‍යතා පොදුයි, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. නේද? අවශ්‍යතා සරලයි, සංකීර්ණයි, සීමිතයි, අසීමිතයි, ප්‍රාථමිකයි, ද්විතීකයි. අවශ්‍යතා ප්‍රචාරණය තුලින් නිර්මාණය කළ නොහැක, ප්‍රචාරණය තුලින් නිර්මාණය කළ හැක කියලා අපි වෙනස්කම් කතා කරන්නේ අවශ්‍යතා උමනාවල. එහෙනම් ඒ වගුවේ අවශ්‍යතා සයිඩ් එක විතරක් ගත්තොත් ඒ තමයි අවශ්‍යතාවල ලක්ෂණ. පැහැදිලි නේද? උවමනාවල සයිඩ් එක විතරක් ගත්තොත් ඒ තමයි උවමනාවල ලක්ෂණ. පැහැදිලිද? හරි. එහෙනම් ළමයි හරි. පුතේ ෆස්ට් ටර්ම් එකට අපිට එන්නේ සාමාන්‍යයෙන් 4 වෙනි පාඩමේ 5 වෙනි පාඩමේ මුල් කොටස. හරිද? ගිණුම් කර සමීකරණයේ පළවෙනි කොටස් ටික තමයි සාමාන්‍යයෙන් 5 වෙනි පාඩම කියලා හිතා ගන්නකො. ඒ කොටස් දක්වා තමයි අපේ පළවෙනි වාරයට අන්තර්ගත වෙන කොටස් ටික. හරි බයවෙනි ඉස්කෝලේ තාම පටන් ගන්නත් නැහැ. මම ආලව ගානට වෙනකොට ලෑස්ති කරලා තියන්නම්. පේපර් කට්ටල 4ක් කරනවා අපි. ඊට කලින් මම ඔයාලට පේපර් කට්ටල ටික වෙනම ගෙදරට එවනවා. වාර විභාගෙට අපි තියෙන පොතේ ටර්ම් ටෙස්ට් සපෝට් පේපර් කියලා 2TS කියලා පේපර් සෙට් එකක්. 2TS. T අකුරු දෙකක් තියෙන TS. 2TS ටර්ම් ටෙස්ට් සපෝට් පේපර් කියලා පේපර් කට්ටල 4ක් මම ඔයාලට ගෙදරට එවන්නම්. වාර විභාගයේට ටර්ම් ටෙස්ට් එකට සපෝට් එකක් වෙන්න පේපර් කට්ටල 4ම කරාට පස්සේ ඔයාට ඉස්කෝලෙන් දෙන ටර්ම් ටෙස්ට් පේපරේ ගේමක් නැතුව ලියන්න පුළුවන්. හරිනේ? ටර්ම් ටෙස්ට් සපෝට් පේපර්ස් ටික මම එවන්නම්. ඊට අමතරව මාකින් ස්කීම් එකක් මම දාන්නම්. හරිද? මාකින් ස්කීම් එක මම ඔයාලට දාන්නම් PDF එකක් විදියට. එතකොට ඔයගොල්ලෝ උත්තර ලියලා ඒ උත්තර ටික ඒ කියන්නේ උත්තර ටික චෙක් කරගන්න පුළුවන්. හරිනේ? හරි. ඉස්කෝලේ පේපර් එක very easy සර් කියලා දාලා තියෙනවා. හරි හොඳයි. බයින් එපා ඔයගොල්ලෝ ගානට වාර විභාග වෙනකොට වාර විභාග වලට ලෑස්ති කරනවා. ඕලෙල් විභාගයට කලින් ගානට ඕලෙල් විභාගයට ලෑස්ති කරනවා. අය ප්‍රෝග්‍රෑම් ගොඩාරියක් තියෙනවා. හරිද? වෙනම පන්තියේ පාඩම් කරන ප්‍රෝග්‍රෑම් එකක් තියෙන 11 වසරේදී. හරිද? වෙනම දවසක් දාලා පාඩම් කරනවා එතකොට. හරිද? ඔයාලට තියෙන්නේ ක්ලාස් එකේදී අපි කරන්නේ පාඩම් කරන එක. හරිද? ඒ කියන්නේ ක්ලාස් එකට අපි ඇවිල්ලා පාඩම් කරන එක කරන්නේ. මම එතකොට ලා බ්‍රේක් අවුට් රූම්ස් දාලා පන්තියට කණ්ඩායම් නායකයෝ පත් කරලා ඒ බ්‍රේක් අවුට් රූම්ස් වලට එකේ නායකයෝ දාලා මම ඔයාලට කොටසක් දෙනවා. මේ පිටුවේ ඉඳන් මේ පිටුව දක්වා පාඩම් කරන් ඉන්න ඕන ලබන සතියේ. හරිද? මම දෙනවා. අපි පළවෙනි පිටුවේ ඉඳන් පස්වෙනි පිටුව දක්වා පාඩම් කරන් ඉන්න ඕනේ. කීදවල මම ඔයාලට පවරනවා. ඊට පස්සේ ඒවා වෙනම ඔයගොල්ලෝ කණ්ඩායම් වලට Zoom එකේ වර්ග කරනවා. ඒ කණ්ඩායම් ටික බ්‍රේක් අවුට් රූම්ස් වලට දාලා ඒ රූම්ස් වලට වෙනම මම මොනිටර්ස්ලා පත් කරනවා. හරිද? ඒ වගේ ලස්සන වැඩ ගොඩාක් තියෙන ඉස්සරහට. හරිද? මම ඒවා කියන්නම් එයා දාලා කාලෙට. දැන්ට මාත් එක්ක නෙවෙයි කරගෙන යන්න. පැහැදිලිද? හරි. මං කියවනේ මගෙන් ඉගෙනගෙන බං කොමර්ස් වලට ඒකක් ගන්න බැරි වුණොත් නම් ඌට ආපහු ජීවිතේට ඒකක් ගන්න ක්‍රමයක් වෙන නැහැ. ඒ තරම් සරලව ඒ තරම් දැවැන්ත වැඩපිළිවෙලක් එක්ක තමයි මම මේ වැඩේ ඔයාලත් එක්ක කරගෙන යන්නේ. ඒ නිසා වැඩේ පිළිවෙලට හැමදාම පන්තියට සම්බන්ධ වෙන්න. පන්තියට හැමදාම ඇවිල්ලා මගේ දිහා බලාගෙන ඉන්නේ හැම එකම මම අනිවාර්යෙන් ගොඩ දානවාමයි. හරි. මම එන අද දවසේ විශේෂ කාරණාවක් කිව්වා. වෙනස්කම් වගුවේ එක සයිඩ් එකක් ගත්තොත් ඒක තමයි ලක්ෂණ. එහෙනම් වෙනස්කම් වැඩි වගුවේ අනිත් පැත්ත සයිඩ් එක ගත්තොත් ඒ තමයි ලක්ෂණ ටික. පැහැදිලිද? වගුවක් එතකොට ළමයි මේ අපි තුමු දැන් උදාහරණයක් භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් වගුව පාඩම් කරගත්තාම ඔයාට මෙතන ප්‍රශ්න 3කට උත්තර තියෙනවා. ප්‍රශ්න 3කට උත්තර තියෙනවා. මොනවාද ප්‍රශ්න 3?
භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් කියන එකට උත්තරේ මෙන්න තියෙනවා. ඊළඟ එක මොකක්ද? භාණ්ඩවල ලක්ෂණ කියන එකට උත්තරේ තියෙනවා. මේ තියෙන භාණ්ඩවල ලක්ෂණ ටික. ඊට පස්සේ සේවාවල ලක්ෂණ කියන ප්‍රශ්නෙට උත්තර තියෙනවා. පැහැදිලිද? මේ කොටස තේරුම් ගත්ත කට්ටිය මට yes කියලා මැසේජ් එකක් දාන්න ඉක්මනට. මේ භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් කියන වගුව කටපාඩම් කරගත්තාම අපිට ප්‍රධාන ප්‍රශ්න තුනකට උත්තර හම්බ වෙනවා. භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් කියන එකටයි, භාණ්ඩවල ලක්ෂණ කියන එකටයි, සේවාවල ලක්ෂණ කියන එකටයි. පැහැදිලි නේද? නේම හරි. විභාගයට එක එක විදිහට අහනවා ළමයියා. ඒකයි මම මේ කාරණා මතක් කරේ. හරි. එතකොට අපි ඊළඟට කතා කරා ගිය සතියේදී භාණ්ඩ හා සේවා නේද නිෂ්පාදනය කරනකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනකොට මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරගන්න විවිධාකාරයේ භාණ්ඩත් අවශ්‍යයි, සේවාත් අවශ්‍යයි. ඒ අනුව සමහර ව්‍යාපාරිකයෝ මොකද කරන්නේ? භාණ්ඩ නිෂ්පාදනය කරනවා. සමහර ව්‍යාපාරිකයෝ මොකද කරන්නේ? සේවා නිෂ්පාදනය කරනවා. ඒ අනුව ව්‍යාපාර වර්ග දෙකකට අපි වර්ග කරනවා. ඒගොල්ලෝ නිෂ්පාදනය කරන්නේ මොකක්ද කියන එක අනුව. එයාලා නිෂ්පාදනය කරන්නේ මොකක්ද කියන එක අනුව අපි වර්ග කරන ප්‍රධාන කොටස් දෙකකට. භාණ්ඩ නිෂ්පාදනය කරන කට්ටියට අපි කියනවා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා. සේවා සපයන ව්‍යාපාරවල අපි කියනවා සේවා ව්‍යාපාර කියලා. එහෙනම් ඒ අනුව නිෂ්පාදනය අනුව ව්‍යාපාර කොටස් දෙකයි. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයි, සේවා ව්‍යාපාරයි කියලා. අපි ඊට පස්සේ ගිය සතියේ සාකච්ඡා කරා මොනවද? භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර ටික. නේද? භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයට අපි ගත්තා. උදාහරණ මොනවාද? ආහාර නිෂ්පාදන ආයතන, ඊට පස්සේ මෝටර රථ නිෂ්පාදන ආයතන, පාවහන් නිෂ්පාදන ආයතන, ඊට පස්සේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන ආයතන. ඒගොල්ලෝ හැම තිස්සේ මොකක් කරනවද? භාණ්ඩයක් නිර්මාණය කරනවා. නැති භාණ්ඩයක් අලුතින්ම නිර්මාණය කිරීමක් සිද්ධ කරන අපි ගිය සතියේ ලස්සනට කතා කරා මේවා. ඇඟලුම් නිෂ්පාදන ආයතන. හරි. ඒ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරනේ. ඊට පස්සේ අපි ගත්ත මොන ව්යාපාරද පුතේ? ඊට පස්සේ අපි ගත්ත මොන ව්‍යාපාරද? සේවා ව්‍යාපාර අපි ගත්තා. සේවා ව්‍යාපාරය අපි ගත්තා. ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම කරන්නේ සේවාවක් සපයන එක. එයාලා ප්‍රධාන වශයෙන්ම කරන්නේ සේවාවක් සපයන එක. හරි. උදාහරණයක් රෝහල්. නේද? රෝහල්. ඊට පස්සේ තව ගත්තොත් පෞද්ගලික පාසල්. ඊට පස්සේ තව ගත්තොත් මෝටර රථ අලුත් වැඩියා කිරීමේ ආයතන. එයාලා මෝටර රථයක් මුලින්ම නිර්මාණය කරන්නේ නැහැ. කියන මෝටර රථය අලුත් වැඩියා කිරීමේ සේවාව තමයි ඒගොල්ලෝ සපයන්නේ. හරි. ඊට පස්සේ අපි ගත්තා පාවහන් අලුත් වැඩියා කිරීමේ ආයතන. එයා කරන්නේ පාවහන් අපිට සපත්තුව කැඩුනොත් පොඩ්ඩක් මහලා දෙන එක. අලුතෙන්ම සපත්තුවක් හදන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මෝටර රථ අලෙවි කිරීමේ ආයතන. මෝටර රථ අලෙවි කිරීමේ ආයතන. ඇඟලුම් අලෙවි කිරීමේ ආයතන වගේ දේවල්. අපි ওই ටික ගිය සතියේ සාකච්ඡා කරා. දරුවනේ අපි ඉන්නේ ඔන්න ඔතන. අද අපි පටන් ගන්නෙ මෙතෙන් සිට ඉදිරියට. අපි අද පටන් ගන්නෙ මෙතෙන් සිට ඉදිරියට. හරි. ඔව් දරුවෝ මේ අපේ දෙව්මි දාලා තියෙන පොඩි වැදගත් දෙයක්. ඒක මම හැමෝටම පොඩ්ඩක් මතක් කරනවා. ළමයි මේ ඉස්කෝලේ මෙන්න මෙහෙම ගැටලුවක් මතුවෙනවා ඉදිරියේදී. හරිද? ඒ ගැටලුවට ඔයගොල්ලෝ කල්පියා හරියට විසඳුම් ලබා ගන්න ඕන. හරිද? මම දැන් මේ ගැටලුව කියනවා. හරිද? පුතේ කොමර්ස් වලට ගණිතය අවශ්‍ය වෙන්නේ එකතු කිරීමුයි අඩු කිරීමුයි කලාතුරකින් ප්‍රතිශතයි විතරයි. පැහැදිලිද? එකතු කිරීමයි අඩු කිරීමයි කලාතුරකින් ප්‍රතිශතයකුයි විතරයි ගණිතයේ විදිහට කොමර්ස් වලට සම්බන්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට ඒක හැමෝටම පුළුවන්. කොමර්ස් කියන්නේ හරිම ලේසි විෂයක්. ඔයාලා ආසාවෙන් දැන් මේ දවස්වල ඉගෙන ගන්න විෂයක්. පැහැදිලිද? හරි. එතකොට කොමර්ස් තමයි ළමයි අපේ කාණ්ඩ විෂයක් නෙමේක. තෝරා ගන්න තියෙන විෂයක් නේ. එතකොට දරුවෝ හුඟක් අය කොමර්ස් තෝරා ගන්නවා. මොකද අපේ බාස්කට්ටේ තියෙන අනිත් විෂයන් තමයි පුරවැසි අධ්‍යයනය, භූගෝලය, දෙමළ වගේ විෂයන් තමයි අනිකුත් විෂයන් විදියට තියෙන්නේ. පැහැදිලිද? දෙවෙනි කාණ්ඩයේ තියෙන්නේ අන්න ඒ කොටස් ටික. පළවෙනි කාණ්ඩයේ තියෙන ඊස්තටික් සබ්ජෙක්ට් ටිකනේ. ඒ කියන්නේ සෞන්දර්ය විෂයන් ටිකනේ. දෙවෙනි කාණ්ඩයේ තමයි කොමර්ස්, භූගෝලය, පුරවැසි අධ්‍යයනය වගේ දේවල් ටික තියෙන්නේ. හරිද? එතකොට ඒ සබ්ජෙක්ට් එක අපේ කාණ්ඩයේ තියෙන ඒතර ICT තියෙන තුන්වෙනි කාණ්ඩේ. අපේ බාස්කට් එකේ නෙමෙයි ඊළඟ බාස්කට් එක. ICT, සෞඛ්‍ය ඒවා තමයි මේ පැත්තේ තියෙන්නේ. ඉතින් පුතේ මම කියාගෙන යන්නේ ඔය අපේ කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ තියෙන හොඳම සබ්ජෙක්ට් එක තමයි කොමර්ස්. හොඳම සබ්ජෙක්ට් එක තමයි කොමර්ස්. සහ වටිනාකම වැඩිපුරම වටිනාකමක් තියෙන වැලියු එකක් තියෙන සබ්ජෙක්ට් එක තමයි කොමර්ස්. ඒ නිසා දරුවෝ හුඟ දෙනෙක් පන්තියේ දක්ෂ ළමයි හුඟ දෙනෙක් කොමර්ස් තමයි තෝරගන්නේ. ඒකේ වටිනාකමක් තියෙන, වැලියු එකක් තියෙන. ඒක ඉගෙන ගත්තොත් ඉස්සරහට ප්‍රයෝජනයක් තියෙන.
ඒ නිසා හුඟක් දරුවෝ කොමර්ස් විෂය තමයි තෝරාගන්නේ. එතකොට ඉස්කෝලේට ගැටලුවක් එනවා. පුරවැසි අධ්‍යයනයේ ටීචර් උගන්වන්න ළමයි නෑ පන්ති. ළමයි 5යි 6යි. හරිද? ඊට පස්සේ ටැමිල් ටීචර් උගන්වන්න ළමයි 1යි 2යි ඉන්නේ. හරිද? එතකොට ඒගොල්ලන්ට උගන්වන්න ළමයි නේ. එතකොට ඉස්කෝලේ කොමර්ස් ටීචර්ගේ පන්තියේ ගොඩ හරියක් ඉන්නවා. අනිත් පන්ති වලට අනිත් කණ්ඩායම් වලට ළමයි අඩුයි. එහෙම ගැටලුවක් මතුවෙනවා. එතකොට ඉස්කෝල වලින් මොකද්ද කරන්නේ? අර කොමර්ස් වලින් ඉන්න ළමයි ටිකක් ගිහිල්ලා අර අනිත් ටීචර්ස්ලා දෙන්නට වාර දෙනවා. ඒ ටීචර්ස්ලාගේ හිත සතුටු කරන්න. ළමයිගේ හිත සතුටු කරන්න නෙමෙයි. මොකද්ද කරන්නේ? ළමයි අර ටැමිල් ටීචර්ගේ පුරවැසි අධ්‍යයනයේ භූගෝලයේ උගන්වන ටීචර්ගේ හිත සතුටු කරන්නේ. ටීචර්ගේ පන්තියේ ළමයි ටිකක් ඉන්නෝනේ. ඒ නිසා අන්න ළමයි ටිකක් ගිහිල්ලා අර ටීචර්ස්ලා දෙන්නටත් බාර දෙනවා. ඒතකොට ළමයි කැමති නේ එහෙම පුරවැසි අධ්‍යයනයට යන්න ටැමිල් වලට යන්න. ළමයි කැමති නේ. ළමයි කැමති කොමර්ස් ඉගෙන ගන්න. අන්න එතකොට ඉස්කෝලෙන් කියනවා ළමයි කොමර්ස් කියලා කියන්නේ අමාරු සබ්ජෙක්ට් එකක්. කොමර්ස් වල ගණිතය ගොඩක් තියෙනවා. ඒ නිසා ගණන් වලට පේපරයක් දෙනවා. ඒ ගණන් පේපරේ ලකුණු 50ට වඩා වැඩි නම් විතරයි කොමර්ස් කරන්න දෙන්නේ. අනිත් ඒවා ඔක්කොම දානවා පුරවැසි අධ්‍යයනයට කියලා කියනවා. හුඟක් පාසල් වල දෙයක් කරනවා. දැන්ටවත් සමහරුන්ට කියලා ඇති. හරිද? හරි. අන්න එතකොට මොකද කරන්නේ? අන්න අර ළමයි ආසාවෙන් ඉගෙන ගන්න හුඟක් දරුවන්ව බලෙන් ගිහිල්ලා දානවා. ඒගොල්ලෝ අකමැති කිසිම වැඩකට නැති ළමයට වටිනාකමක් පොඩ්ඩක්වත් ලැබෙන්නේ නැති විෂයන් වලට. ඒක තමයි ලංකාවේ සිද්ධ වෙන මහා ඛේද වාචකය. මොකද හේතුව එහෙම කරන්න කියලා ගණිතයට ලකුණු වැඩි ළමයි තමයි කොමර්ස් තෝරගන්නේ. අඩු ළමයි ටික පුරවැසි අධ්‍යයනයට යවන්න කියලා ලංකාවේ කිසිම අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු අමාත්‍යාංශයෙන් නිකුත් කරපු කිසිම චක්‍රලේඛයක් හෝ වෙනත් විධිවිධානයක් කොහෙවත් නැහැ. එහෙම දෙයක් නීතියක් නැහැ. හරිද? එහෙම නීතියක් නැහැ. එහෙම කරන්න බෑ. ඒක ළමයාගේ අධ්‍යාපනික අයිතිවාසිකම් කෙලින්ම කඩකිරීමක් උල්ලංඝනය කිරීමක්. හරිද? ඔයාලට හරියට නඩු දැම්මොත් හරිද? ප්‍රින්සිපල්ස්ලාට ජොබ් එකක් නැති වෙන විදිහේ වැඩක් ඒක. හරිද? ඒක වැරදි වැඩක්. ළමයාව බලෙන් ගිහිල්ලා අකමැති විෂයකට උගන්වන්න හදන එක වැරදි වැඩක්. ඒක සම්පූර්ණ නීති විරෝධී වැඩක්. නමුත් ඕක දන්නේ නැහැනේ හුඟක් දෙමව්පියෝ. හුඟක් දරුවෝ දන්නේත් නැහැ. ඒ නිසා ඉස්කෝලේ ටීචර්ස්ලා මොකද කරන්නේ? බය කරනවා කොමර්ස් කරන්න එපා ගණන් වලට ලකුණු වැඩි නම් මදි නම් කියලා. ඒ නිසා ඒගොල්ලෝ ගිහිල්ලා බලෙන් ගිහිල්ලා දානවා. පැහැදිලිද? ඕක දැන් ඕක තමයි මම දැන් කොමර්ස් උගන්වන්න පටන් ගන්න අවුරුදු 11ක් තිස්සේනේ බං. මේ 11ටම ඔය සිද්ධ වීම සිද්ධ වුණා. ඕක සිද්ධ වුණා. හැමදාම අපේ පන්ති වලට ළමයි ගොඩක් කියනවා. ඒකෙන් ළමයි ප්‍රමාණයක් ඉස්කෝලේ කොමර්ස් පටන් ගත්තට පස්සේ ඒ ළමයිව කියලා බලෙන් ගිහලා දානවා. අනේ පව්වේ ළමයි ආසාවෙන් ඉගෙන ගන්න හිතපු සබ්ජෙක්ට් එක නවත්තලා වෙන එකකට දානවා. හරිද? ඉතින් ඒ ප්‍රශ්නේ තියෙන ළමයි ඉදිරියේද? ඒ නිසා අපිට කරන්න පුළුවන් වැඩ දෙකක් තියෙනවා. හරිද? ළමයි අපිට වැඩ දෙකක් තියෙනවා. දැන් හරිනම් පුතේ මේ විෂය පොඩි පන්ති වලින් නම් උගන්වන්න ඕන විෂයක්. නේද? රටක් ඉස්සරහට යන්නේ ආර්ථිකය දියුණු වුණොත්. නේද? ව්‍යාපාර පිළිබඳ දැනුමක් මිනිස්සුන්ට සාමාන්‍ය දැනුමක් තිබ්බොත් තමයි රටක් ඉස්සරහට යන්නේ. ඒ නිසා කොමර්ස් ICT වගේ විෂයන් නේද? සාමාන්‍ය හරිනම් හැම දරුවෙක්ටම උගන්වන්න ඕන විෂයක්. ඒ නිසා දැන් මේකේම නෑ. ළමයි ආසාවෙන් තෝරගත්තත් ගිහිල්ලා බලෙන් වෙන සබ්ජෙක්ට් වලට දාන මට්ටමක් තමයි ලංකාවේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක තමයි හරිම අවාසනාවන්ත තත්ත්වයක්. හරිද? ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් අපිට මේක වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් දෙකක් තියෙනවා. කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. අංක 1 පළවෙනිම දේ තමයි ඔයාලා ගණිතයට ලකුණු ටිකක් වැඩි කරගන්න එක. ඒක කෝකටත් හොඳයිනේ බං. ගණන් වලටත් හොඳයිනේ. හරිද? එතකොට ඔයාව ගිහිල්ලා අරකට බලෙන් දාන්න බෑ. ඒක තමයි පළවෙනිම අපිට කරන්න පුළුවන් දේ. ගණිතයට ලකුණු ටිකක් වැඩි කරගන්න එක. දැන් ගණන් වලට ලකුණු එම අඩු ජනතාව ඉන්නවනම් නේද? තාම අපේ නිරෝෂණ සර්ගේ පන්තියට එන්නේ නැත්තම් ගණිතය ඉගෙන ගන්න. ඔයාලට පුළුවන් අපේ නිරෝෂණ සර් ලස්සනට ගොඩාරියක් වැඩිපුර වෙලාවක් අරගෙන හරිද වෙන වෙනම දේවල් වෙන වෙනම ලස්සනට උගන්වන හරි ලස්සන හොඳ තාක්ෂණයක් පාවිච්චි කරන උගන්වන දක්ෂ ගුරුවරයෙක්. ඒ නිසා අපේ නිරෝෂණ සර්ගේ පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලා මගේ පන්තියට සම්බන්ධ වුණේ ඒ නම්බර් එකට මම කෝල් කරලා නිරෝෂණ සර්ගේ ගණන් පන්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අහලා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ගණන් වලට ලකුණු වැඩි කරගන්න එක තමයි ඔගේ කරන්න පුළුවන් ලේසිම වැඩේ. හරිද? එතකොට ඉස්කෝලේට ප්‍රශ්න දාන්න බෑ. ඔයාලට ලකුණු තියෙන නිසා අනිවාර්යෙන් කොමර්ස් කරන්න දෙන්න වෙනවා. දෙවෙනි එක තමයි ඔයාලට කරන්න පුළුවන්. බැරි වෙලා හරි ඔයාලට ලකුණු ටිකක් හරි මදි වෙලා ඔයාව ගිහිල්ලා බලෙන් හරි කොමර්ස් වලින් අතහැරලා දැම්මොත් අන්න එතකොට ඔයාගේ අම්මට තාත්තට පුළුවන් ඉස්කෝලේට ගිහිල්ලා පන්ති භාර ගුරුවරයාව හම්බ වෙන්න. හරිද? පන්ති භාර ගුරුවරයා හම්බෙන්න. හුඟක් දෙමව්පියෝ මේක දන්නේ නැති නිසා කරන්න යන්නේ ඒගොල්ලෝ සමාජලට පන්ති භාර ටීචර් බයයි.
එහෙම බය වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය මිනිස්සු. හරිද? ඒ නිසා ඔයාලට තියෙන්නේ අම්මලා තාත්තලාට ඇවිල්ලා පන්ති බාර ගුරුවරයාව හම්බ වෙන්න. හම්බ වෙලා කියන්නේ මගේ දරුවා කොමර්ස් විෂය ඉගෙන ගන්න ආසයි. දැන් ඔයාලා මගේ පන්ති මුලේ දැන් හිටියනේ. අපේ දරුවා දැන් මාස කීපයක් තිස්සේ පන්තිත් ගියා කොමර්ස් වලට. එතකොට ඒ දරුවා ඒක හරි ආසාවෙන් ඉගෙන ගන්න. හරිද? එයාට ඒක පුළුවන්. ඒ නිසා කොමර්ස් වලට හරිද ඒ දරුවට ඉගෙන ගන්න අවස්ථාව දෙන්න කියලා ඉස්කෝලේට ගිහිල්ලා කිව්වොත් අනිවාර්යෙන් ඒ අවස්ථාව ඔයාලට ලබා දෙනවා පාසලෙන්. පැහැදිලිද? මොකද ඒකට හේතුව ඒක චක්‍රලේඛයක් හෝ නීතියක් ලංකාවේ නැහැ. ඒක කරන් දෙන්න බෑ කියලා. පැහැදිලිද? ළමයි බලෙන් ගිහලා දාන්න කොයිවක්වත් බෑ ළමයි. එහෙම කරන්න බෑ. ඒක ළමයට කරන අසාධාරණයක්. ඒක ළමයිගේ අයිතිවාසිකම් කෙලිම කඩා කප්පල් කිරීම. ඒ නිසා ඔයාගේ අම්මලා තාත්තලා ඒක දන්නේ උඟක් ලංකාවේ මිනිස්සු දන්නේ නැහැනේ. ප්‍රින්සිපල් සර් ගම හරි බයයි ප්‍රින්සිපල් සර්. නේද? පන්ති බාර ටීචර් ගම හරි බයයි. එහෙම බය වෙන්න ඕනේ. ඒගොල්ලෝ සාමාන්‍ය මිනිස්සු. නේද? මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. දැන් ඔයා මම ඔයාගේ කොමර්ස් සර්. හරිද? ඔයාගේ මොකක් හරි ගැටලුවක් තියෙනවා ඔයාලගේ අම්මට මාත් එක්ක කතා කරන්න පුළුවන්. පැහැදිලිද? අපි ඉන්නේ ඔයාලට උදව් කරන්න ඉගෙන ගන්න. නැත්නම් ඔයාලගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න නෙමෙයි. නිසා ඔයාලගේ අම්මලාට පුළුවන් කියලා කියන්න මගේ ළමයාට අනිවාර්යෙන් කොමර්ස් කරන්න ඉඩ දෙන්න කියලා. හරිද? බැරි වෙලා හරි අඩු ගානේ ඒගොල්ලෝ එහෙම මොකක් හරි තව මොන හරි කිව්වොත් අම්මට තාත්තට පුළුවන් කියන්න අඩු ගානේ පළවෙනි වාර විභාගෙට මගේ දරුවට කොමර්ස් ඉගෙන ගන්න දෙන්න. හරිද? පළවෙනි වාර විභාගේ ලකුණු අඩු වුණොත් එමුණොත් ළමයා පුරවැසි අධ්‍යයනයට දාන්න කියලා අම්මලාට කියන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන් ඔයාලට අවස්ථාව දෙනවා. හැබැයි ඉස්කෝලෙන් පුරවැසි වලට දාන්න යනකොට අම්මලා තාත්තලා කටවාගෙන හිටියොත් ඔයාව අනිවාර්යෙන් ගිහිල්ලා පුරවැසි අධ්‍යයනයට වලට බලෙන් දාන්න. හරිද? ඒ නිසා ඕක තමයි පුතේ අපිට කරන්න පුළුවන් දේවල් දෙක. දැන් ඉදිරියේදී මේක දැවෙන්න ප්‍රශ්න ලොකු ප්‍රශ්නයක් වෙනවා උග දරුවන්ට. ඒ නිසා තමයි පන්ති විනාඩි කිහිපයක් පාවිච්චි කරලා මම ඒක පිළිබඳව දැනුවත් කරේ. පැහැදිලිද හැමෝටම? හරි. එහෙම ගැටලුවක් මතුනොත් කෙලින්ම අම්මට ගිහිල්ලා තාත්තට ගිහිල්ලා පන්ති බාර ගුරුවරයා කෙලින්ම හම්බ වෙන්න කියන්නේ. පැහැදිලිද? හරි. අපි යමු ඊළඟ කැලලට. හරි. දැන් තමයි අද දවස් වැඩේ පටන් ගන්න. හරිද? දැන් තමයි අද දවස් වැඩේ හරියටම පටන් ගන්න. හරි. පළවෙනිම දේ අපි එනවා අලුත් මාතෘකාවට නිෂ්පාදන සාධක. අපි අලුත් මාතෘකාව නිෂ්පාදන සාධක. පැහැදිලිද? හරි බලන්න. පුතේ නිෂ්පාදන සාධක. පුතේ නිෂ්පාදන සාධක ගැන කතා කරනකොට පුතේ නිෂ්පාදන සාධක කියලා කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න යොදා ගන්න සම්පත් වලට තමයි පුතේ අපි කියන්නේ නිෂ්පාදන සාධක කියලා. භාණ්ඩයක් හෝ සේවාවක් නිර්මාණය කරනකොට ව්‍යාපාරයක් කරගෙන යනකොට ඒ ව්‍යාපාරය කරන්න ඒ භාණ්ඩය හෝ සේවාව නිර්මාණය කරන්න නිෂ්පාදනය කරන්න අපි භාවිතා කරන සම්පත් වලට අපි කියනවා නිෂ්පාදන සාධක කියලා. නිෂ්පාදන සාධක කියලා. හරි. මොනවද ළමයි නිෂ්පාදන සාධක තියෙන්නේ? පුතේ නිෂ්පාදන සාධක ಜಾති ඔක්කොම හතරක් ගැන අපි ඉගෙන ගන්නවා. ප්‍රධාන වර්ග හතරක් ගැන. ප්‍රධාන වර්ග හතරක්. එක අපි කියනවා භූමිය කියලා. එක මොකක්ද? භූමිය. එක භූමිය නම් දෙක අපි කියනවා ශ්‍රමය. භූමිය ශ්‍රමය ඊළඟ අපි කියනවා ප්‍රාග්ධනය. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය. තාපාරක් කියන පුතේ හැමෝම භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය අවසානයේ අපි කියනවා ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය. තාපාරක් කියමු ජනතාව භූමිය පුතේ මාත් එක ගෙදර ඉඳන් කියන්න ඕන. හරිද? දරුවෙක් කාල් තිබ්බා සර් අපි උදේට ඉස්කෝලේ යනවා. රැයට පන්ති යනවා. කොයි වෙලාවටද සර් අපි පාඩම් කරන්නේ? හවසට නිදිමත යනවා හැදෙනවා කියන. හරිද? ඉතින් ඒකට තියෙන විසඳුම තමයි ගිහාන් සර් නම් උගන්වනකොට සර්ගෙදී පාඩ කටපාඩම් කරවල තමයි ඉවර කරන්නේ. නිසා සර්ත් එක්ක පන්තියේ කියන දේවල් කියුවාම නේද? නෝට් එක ලියවුවාම නිකන් පාඩම් කරන්න දෙයක් නැති වෙනවා. නිකන් මතක හිටිනවා. හරිද? හරි බලන්න. පුතේ නිෂ්පාදන සාධක ගැන ඔයාලට පොඩි දාලා හැඳීම් මතක අයක් ඇති. මොකද දන්නවද? අපි පන්ති පටන් ගන්න කලින් සම්මන්ත්‍රණ 4ක් කරා මතකයි නේද? ඒ සම්මන්ත්‍රණ එක දවසක් මම නිෂ්පාදන සාධක ගැන පොඩි හැඳින්වීමක් කරා. ඒකයි හුඟක් අයට මතක නැත්තේ ආ. ඒක තමයි හුඟක් අයට මතක ඇත්තේ. අද පිළිවෙලට කතා කරමු පාඩමේ කැලලක් විදියට. හරි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියලා අපි ප්‍රධාන කොටස් 4කට වර්ග කරනවා. හරි. තව පාරක් මතකෙන් කියමු ඉක්මනට. ළම තව පාරක් මතකෙන් කියමු. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. තව පාරක් කියන්න. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. මේ තියෙන්නේ අපේ නිෂ්පාදන සාධක ටික. ඒ කියන්නේ අපි භාණ්ඩයක් හෝ සේවාවක් නිර්මාණය කරනකොට අපිට භාවිතා කරන සම්පත් ටික තමයි මේ තියෙන්නේ.
භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය. මේ අන්තිම වචනේ තපාරක් කියමු. අන්තිම වචනේ කියන්න බලන්න. ව්‍යවසායකත්වය. තපාරක් කියමුද? ව්‍යවසායකත්වය. පැහැදිලිද? ව්‍යවසායකත්වය. මෙන්න තියෙනවා නිෂ්පාදන සාධක ටික. අපි එකින් එක බලමු මොනවද මේ තියෙන්නේ කියලා. හරි. එකින් එක බලමු ඉක්මනට. අපි ඉස්සෙල්ලා වෙනවා භූමියට. පුතේ අපි නිබන්ධනයේ කීවෙනි පිටුවේද මේ ඉන්නේ? නිබන්ධනයේ කීවෙනි? ටියුට් එකේ කීවෙනි පිටුවේද ඉන්නේ? ටියුට් එකේ 9 වෙනි පිටුවේ නේද? ඔව්. ටියුට් එකේ 9 වෙනි පිටුවේ ඉන්නේ. මම ඒත් එක බලලා ටියුට් එක ඩිස්ප්ලේ කරන්නම්. තාම නිබන්ධනයේ ආපු නැති දරුවෙක් කීම ඉන්නවා නම් මේ 7 වෙනි පිටුව 8 භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් කතා කරා. ඊට පස්සේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර ගැන සේවා ව්‍යාපාර ගැන කතා කරා. අමිතින් 9 වෙනි පිටුවේ උඩින්ම තියෙන නිෂ්පාදන සාධක කියලා. හරි ලස්සනට සාකච්ඡා කරගෙන යමු ඊට. හරි බලන්න. පුතේ ප්‍රධාන නිෂ්පාදන සාධක ಜಾති 4ක් තියෙනවා. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය කියලා. අපි එනං එනවා පළවෙනි එක භූමිය. පුතේ භූමිය කිව්වහම හරිද මම නැවත කියනවා භූමිය කිව්වහම අපිට මතක් වෙන්නේ හරිද? ඔව්. එදා දුන්න පේපර් එකත් මම මේ ගැන කුංචි ප්‍රශ්නයක් අහලා තිබ්බා. මම ඒක දැම්මේ ඔයාලට කලින් සෙමිනාර් එකේදී උගන්වලා තිබ්බ නිසා. හරි බලන්න. පුතේ භූමිය කියලා කිව්වහම අපිට මතක් වෙන්නේ මොකක්ද? භූමිය ගම් පොළවනේ බම් මතක් වෙන්නේ. පොළව පස කියන එකනේ. හැබැයි කොමර්ස් පන්තියේදී අපි භූමිය කියලා කියන්නේ පසට එහෙම නැත්නම් පොළවට විතරක්ම නෙමෙයි. පොළවට විතරක්ම නෙමෙයි. උදේ අපිට පොළවෙන් ලැබෙන හරිද? අපිට මේ පොළවෙන් ලැබෙන ස්වභාවික දේවල් තියෙන්නේ. පොළවෙන් අහසින් මේ ලැබෙන ස්වභාවික දේවල් තියෙන්නේ. අන්න ඒ ස්වභාවික සම්පත් වලට පොදුවේ පාවිච්චි කරන වචනේ තමයි භූමිය කියලා කියන්නේ. අන්නේ ස්වභාවික සම්පත් වලට අපි පොදුවේ පාවිච්චි කරන වචනය තමයි භූමිය කියලා කියන්නේ. අපි ඕනම ව්‍යාපාරයක් කරනකොට ස්වභාවික සම්පත් ටිකක් පාවිච්චි කරනවනේ. අන්න එතකොට මේ පාවිච්චි කරන ස්වභාවික දේවල් තමයි අපි භූමිය කියලා පොදුවේ කියන්නේ. නේද? ස්වභාවික සම්පත් ටික. හරිද? මේ ගස්වැල් ටික, මේ වතුර, ගංගා, ඊට පස්සේ මේ ගස්, ඊට පස්සේ ගල් ටික, මුහුද නේද? මුහුදේ තියෙන සිප්පි කටු ටික, මාළු ටික, සත්තු නේද? මේ හැම දෙයක්ම පුතේ ගොඩාරියක් ස්වභාවික සම්පත්. ස්වභාවික වාතය නේද? ස්වභාවික ආලෝකය භාවිතා කරනවා. නිසා මෙන්න මේ වගේ අපි ස්වභාවිකව අපි පාවිච්චි කරන දේවල් අපි කියන මොකක් කියලාද? හරි. පැහැදිලිද? මෙන්න මේ සියලු ස්වභාවික දේවල් වලට අපි කියන මොකක් කියලාද පුතේ? භූමිය කියලා පොදුවේ. පොදුවේ භූමිය කියන්නේ මේ ස්වභාවික සම්පත් වලට. ස්වභාවික සම්පත් වලට. පැහැදිලිද හැමෝටම? හරි. බලමු එන උදාහරණ මොනවද තියෙන්නේ කියලා. ආපුතේ ලියන්න ඉක්මනට නිෂ්පාදන සාධකයටද පිටුවංක 9 ඉක්මනට ලියන්න. නිබන්ධනයේ තාම ආපු නැති කෙනෙක් කියනවනේ නිෂ්පාදන සාධක කියලා මාතෘකාව දාගන්න. දාලා පළවෙනි දාන්න අංක 1 භූමිය. ලියලා ඉවර කට්ටිය වල මෙසේජ් එකක් දාන්න chat එකට ඕකේ කියලා. භූමිය කියලා ලියන්න ඉක්මනට. භූමිය. ළමයි ලබන සතියෙන් පළවෙනි පාඩම ඉවර වෙනවා. ලබන සතියෙන් පළවෙනි පාඩම ඉවර වෙනවා. ඊට පස්සේ අපි දෙවෙනි පාඩම පටන් ගන්නවා. දෙවෙනි පාඩම. පළවෙනි පාඩමෙන් තව පොඩි පේපරයක් දෙන්නම් මම. තව පොඩි පේපරයක් දෙන්න ඔන්ලයින් පේපරයක් දෙන්නම් ආපහු. ලබන සතිය දෙන්නම්. හරි. හොඳයි. ඉතින් හැමෝම ලියලා ඉවරනේ භූමිය කියලා. පුතේ භූමිය කියලා කියන්නේ හරි. කියමු මාත් එක්ක භූමිය කියන්නේ මොකක්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සියලුම ස්වභාවික සම්පත් ටික පොදුවේ භූමිය ලෙස හැඳින්වේ. ළමයි භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරනකොට අපි භාවිතා කරන ස්වභාවික සම්පත් ටික අපි කියනවා භූමිය කියලා. ස්වභාවික සම්පත්. හරිම ලේසි මතක තියාගන්න. ස්වභාවික සම්පත්. හරි. බලමු උදාහරණ කීපයක් ලියමු පහළට ලියමු. හරි. තීරු තුනක්ද ඔහෙ තියෙනව නේද? පහළට උදාහරණ තුනක් ලියාගමු ඉක්මනට. එකක් ලියමු මොකක්ද? පස. ලියන්න පස. පස. උදාහරණ ටික ලියමු පහළට.
තීරු තුනක්ද කොහෙද මම දාලා තිබ්බා පස ළමයි පස අපි භාවිතා කරනවා නේද අපේ ගොඩනැගිල්ලක් හදනවා නම් ඒ ගොඩනැගිල්ල හදන්න අපි පස් පාවිච්චි කරනවා නේද එතකොට ඒක ස්වභාවික සම්පතක් අපි උදාහරණයක් ගමු මල් පැල තවාණක් ගත්තොත් මල් පැල වවන නේද ගස් වැල කියන්නේ පැල තවාණක් ගත්තොත් ඒගොල්ලෝ පස පාවිච්චි කරනව වෙනම. ඒතර මේ පස ස්වභාවිකයි නේද ඒක ස්වභාවික සම්පතක්. හරි. අපි ගොඩනැගිල්ලක් ඉදි කරන්න පස පොළොව පාවිච්චි කරනවා. එතකොට ඒක ස්වභාවික සම්පතක්. ඊට පස්සේ අපි ගමු පුතේ භූමියේ නිර්වචනය ඕගොල්ලෝ නිබන්ධනයේ නැති දරුවෝ ආපහු ලියන්න අවශ්‍යතාවයක් නැහැ. නිබන්ධනය දැන් ලබන සතිය ආපු ගමන්ම ඔයාලට මේ ටික ඔක්කොම මුද්‍රණය කරලා තියෙන නිසා බය වෙන දෙයක් නෑ. භූමිය කියන වචනේ විතරයි ලියා ගන්න ඕනේ. ඒකේ මම ඒක ලියා ගන්න වැඩි වෙලාවක් ලබා දුන්නේ නැත්තේ. හරි. ඔයාලා ඔළුවේ තියා ගන්න තියෙන්නේ භූමිය කියලා කියන්නේ සියලුම ස්වභාවික සම්පත් කියන එක. පැහැදිලිද? ඒක ඔළුවට මතකයිනේ. භූමිය කියන ස්වභාවික සම්පත් කියලා. මේක නිර්වචනයක් නම් මෙච්චර කාලයකට අහලා නැහැ ඉස්සරහට අහන්නේකුත් නැහැ. හරි. උදාහරණ එක පස ඊට පස්සේ තව ගත්තොත් ජලය නේද ජලය. ජලය කියලා කියන්නේ ස්වභාවික සම්පත. ඕනම ව්‍යාපාර කටයුත්තක් කරනකොට ජලය නම් භාවිතා වෙනවා නේද? අපි හිතමු හෝටලයක් කරනවා කියලා. ඒ හෝටලේ කරනවා නම් ඒ හෝටලේ කරනකොට අනිවාර්යෙන් ජලය අවශ්‍යයි. කෑම බීම නේද? හදන්න ඊට පස්සේ මිනිස්සුන්ට බොන්න දෙන්න අත හොදන්න නේද? ඊට පස්සේ අපි හිතමු මාළු ටැංකියක් තියෙන හුඟක් හෝටල් වල ලස්සනට තියලා ඒකට දාන්න නේද? මේ වගේ විවිධ දේවල් වලට ජලය පාවිච්චි කරනවා. ඕනම ව්‍යාපාරයකට ජලය කියන සම්පත නම් භාවිතා කරනවා. ඒක ස්වභාවිකයි. ඒ නිසා අපි කියන භූමිය යටතට ගන්නවා කියලා. හරි. තව එකක් ලියපු උදාහරණ. දැව. දැව. නේද? ශාක වලින් ලබා ගන්න දැව. හරි. හොඳයි. ඒ නිසා අපි කියනවා දැව. හරි. මෙන්න තියෙනවා ළමයි දැව. මේක ස්වභාවික සම්පතක් නේද? ස්වභාවික සම්පත. හරි. තව ගොඩක් දේවල් ගන්න පුළුවන්. හරි. මම හිතන්නේ උදාහරණ තුනකට තමයි ඉතුරු කරලා තිබ්බේ. හරි. ළමයි හැබැයි මම මතක තියාගන්න. දැන් දරුවෙක් කාලේ දිනෝ ඔව් ෆර්නිචර්ස් වලට ගෘහ භාණ්ඩ වලට අපි දැව භාවිතා කරනවා නේද? ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් ගත්තොත් ඒගොල්ලෝ මේ දැව කියන එක සෑහෙන පාවිච්චි කරනවා. අපි තුමු බේකරි එකක් ගත්තොත් පාන් පුච්චන එකක් තැනක් ගත්තොත් නේද? ඒගොල්ලෝ දර පාවිච්චි කරනවා. නේද? මේ පාන් පුච්චන්න වගේ දේවල් වලට පාවිච්චි කරනවා. දැව පාවිච්චි කරනවා. ළමයි මේ හැබැයි දැව කියන එක ස්වභාවික සම්පතක්. හැබැයි දැව ෆර්නිචර් එක නැත්නම් ගෘහ භාණ්ඩය බවට පත් කරාට පස්සේ ඒකට අපි කියන්නේ භූමිය කියලා. අර ස්වභාවික සම්පත් හරිද? ස්වභාවික සම්පත් මට්ටමේදී තමයි අපි කියලා කියන්නේ මේක භූමිය කියලා. හරි. ළමයි තව එකක් ලියාගමු. ඉඩමදි නම් එහා පැත්තේ ලියමු පළවෙනි රූලේ. පළවෙනි රූලේ එහා පැත්තේ ලියමු. වනාන්තර. වනාන්තර. අපි වනාන්තර වලින් ගන්නවා සත්තු නේද? ඊට පස්සේ ශාක වර්ග, මල් වර්ග, ඖෂධීය පැලෑටි නේද? අන්න වනාන්තරයේ හුඟක් දේවල් අපි ලබා ගන්නවා. හරි. අන්න හරි. අර ගෘහ භාණ්ඩ නිර්මාණය කරන පස්සේ භාණ්ඩයක් බවට පත් වෙනවා නේද? නියමයි. භාණ්ඩයක් බවට ඒකපත් වෙනවා. හරි. දැන් මේ භාණ්ඩය නිර්මාණය කරන්න භාවිතා කරන සම්පත් ටික තමයි අපි කතා කරන්නේ. අර්ධ ස්වභාවික සම්පත් ටිකට අපි කියන භූමිය. හරි. හරි. සත්තුන්ව මොනකටද ගන්න කියලා දරුවෙක් කාල් තියෙනවා. ඒ ළමයි හිතන්නකෝ. අපි හිතමු ව්‍යාපාරයක් තියෙනවා සුරතල් මසුන් නැති කරන ව්‍යාපාරයක්. සුරතල් මසුන් නැති කරන ව්‍යාපාරයක් ගන්නකො. එතකොට ඒකේ ඉන්න මාළුන් අපි අලෙවි කරනව නේද? අපේ ව්‍යාපාරේ. එතකොට මේ මාළු ටික ස්වභාවික සම්පතක් නේද? ස්වභාවික සම්පතක්. ඊට පස්සේ අපි හිතමු හෝටලයක් ගත්තොත් ඒ හෝටලේ කෑම බීම හදන්න මස් මාළු ಜಾති පාවිච්චි කරනව නේද? එතකොට මේ මස් මාළු ගන්න සත්තුන්ගෙන් නේද? හරි. එතකොට ඒක අපිට ස්වභාවික සම්පතක්. එහෙම ගැටලු තියෙන දරුවෙක් ඉන්නවනේ ඕනෙලාක ප්‍රශ්නයක් අහන්න. දැන් මේ සෙනුදි දාපු ප්‍රශ්නෙට තමයි මම උත්තරේ දුන්නේ. ඒ වගේ ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් මට දාන්න chat එකට. හරි. බැටළු ලොම් වලින් පුතේ විදුලිය ගන්න බෑ. විදුලිය ස්වභාවික නෑනේ. විදුලිය කියන්නේ මිනිස්සු විසින් නිර්මාණය කරගත්ත දෙයක් නේද? ස්වභාවික විදුලිය කියලා එකක් නෑනේ. හරි. ඒ විදිහට. හරි. හරි හොඳයි. වනාන්තර ලිව නේද? අපි තව එකක් ලියමු උදාහරණ. ශාක. ප්‍රශ්න නම් සර් කෝටියක් දිනව අහන්න කියලා දාලා දෙනවා. මෙනුෂ කෝටියක් අහන්න එපා. එකක් දෙකක් ඉදරේ ලහපන්. හරි. මෙනුෂද මෙනුෂාද දන්නෙත් නැහැ.
හරි කොමර්ස් වලට පොතක් ඕනද කියලා අහනවා දැනට පොතක් ඕනේ අපි දැන්ට ටියුට් එකේ කරගෙන යමු අපි ගිණුම් කරන්නේ පටන් ගන්නවනේ ගණන් හදන්න එතකොට පොතක් ඕනේ එතකොට පොතක් ඕනේ CR පොතක් ඕනේ තනි රූල් දැන් ඕනේ මම කොල්ලෙක් සර් ගාල්ද මෙනුෂ නේද මෙනුෂ හරි අපිට මයික් ඔන් කරන්න දෙන්න කියලා දරුවෙක් දාලා තිනවා මයික් එක දැනට පොඩ්ඩක් ඕෆ් කරලා තියමු නැත්තම් කට්ටිය මෙහෙන් මයික් එක ඔන් කරන්න ගත්තට පස්සේ එක එක ප්‍රශ්න එනවා නේද සමහර ලාවට ඔයාටම අමතක වෙලා සමහරට මයික් එක ඔන් කරලා තිනොත් අම්මා පිටිපස්සෙන් බයිනෝ ඔයාට බල්ලෙක්ද වගේ එහෙම වෙන වෙලාවල් තියෙනවනේ මෙන්න මේ මූ රෙදි හැමතැනම දාලා කාමරේ පුරා කොච්චර කිව්වත් මූ අස්කර ගන්න නැහැ කියලා සමහරට අම්මා බහින හරිද ඒතර කොල්ලට මූණ දෙන්න බැරි වෙනවා පන්තියේදී එහෙම ප්‍රායෝගික ප්‍රශ්න මතුවෙනවා හරි පුදේ අපි ලියමු අවසාන එක සත්වයින් හරි දරුවෝ දාලා දෙනවා සර් මොන ස්කූල් එකේද ටීච් කරන්න කියලා පුදේ මම ලංකාවේ කිසිදු පාසලක උගන්වන්නේ නැත හරි මම ලංකාවේ කිසිදු පාසලක උගන්වන්නේ නෑ මම පාසල් ගුරුවරයෙක් නෙමෙයි ළම හරි මම ඉච්චර කැමති නෑ පාසල් ගුරුවරයෙක් වෙන්න මම උපාධිධාරියෙක් හරිද කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් මට ගුරුපත් වීමක් කරගෙන හරිම පාසුවෙන් පාසලකට ඇතුළත් වෙන්න පුළුවන් සහ මට තියෙන කීර්ති නාමයත් එක්ක කොළඹ දිස්ත්‍රික්කයේ මට කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන සාමාන්‍යයෙන් ඉස්කෝලේකට කතා කරලා මට ඇතුළත් වෙන්නත් හැකියාව තියෙනවා. ඒ කියන්නේ මම කැමති ඉස්කෝලේට යන්න පුළුවන් මට ඒ හැකියාව තියෙනවා. ඒත් මට තියෙන සම්බන්ධතාව සහ ඒ දේවලුත් එක්ක නමුත් මම කිසිම පාසලක උගන්වන්න එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ ළමයි. මට ඉස්කෝලේකට ගිහිල්ලා උගන්වන්න එක පාඩුයි බං. හරි සර්ගේ රස්සාව මොකක්ද අහනවා මෙයා තමයි මගේ රස්සාව. ටීචින්. හරි. උපකාරක පන්ති පැවැත්වීම. හරි. ලියුවා නේද පුතේ? ඔක්කොම ලියපු කට්ටිය මට දාන්න මෙසේජ් එකක් ඕකේ කියලා. හරි. නේමයි. ඕකේ කියලා දාන්න. හරි. මගේ ගුරුතුමලා පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක් මම. හරි. ඉස්කෝල ගුරුවරයෙක් වෙන්න කැමැත්තක් නෑ ළමයි මට. හරි. නිකමට හිතන්න මම පාසල් ගුරුවරයෙක් වුණා නම් අද දවසේ හරිද? මම අද උදේ අද බදාදා නේද? අද බදාදා උදේ මම 7:00ට ඉස්කෝලේට යන්න ඕනේ. නිකමට හිතන්නකෝ. එතකොට ඉස්කෝලේ ගිහිල්ලා උදේ 7:00ට යන්න මම උදේ පාන්දර නැගිටින්න ඕනේ. නැගිටලා වාහනේ ගිහිල්ලා ලෑස්ති වෙලා 7:00ට ඉස්කෝලේ ඉන්න ඕනේ. 1:00ට ඉස්කෝලේ ඉන්න කට්ටක් ආගෙන උගන්වන්න ඕනේ. හරිද ඊට පස්සේ ඒ උගන්වලා ඉවරලා ඊට පස්සේ හවස තියෙන අමතර උපකාරක පන්ති ටිකක් කරන්න ඕනේ. ඒ පන්ති ටිකක් කරලා දැන් රෑ 9ට ඔයගොල්ලෝගේ ඔන්ලයින් පන්තියක් කරන්න එනකොට උඹලා හිතනවද මට මේ වගේ ජවයකින් මේ විදිහට ලස්සනට මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා? එහෙම කරන්න බැරි වෙනව නේද? ඒ වුණා නම් මම මොකද කරන්නේ? පුටුවෙන් ඉඳ ගන්නවා. පුටුවෙන් ඉඳගෙන හරි ළමයි මොනවද එහෙනම් ගිය සතිය කරේ කියලා මොනාර නිකන් පොඩි දෙයක් අච්චු පොතියේම තියෙන දෙයක් නිකන් ඔහේ කරලා තමයි යන්න වෙන්නේ නේද? ඒ නිසා අපේ දරුවන්ට උපරිම දේ කරන්න බැරි වෙනවා. හරි. ඒ නිසා මම පාසල් ගුරුවරයෙක් වෙන්න කැමති නැහැ ළමයි. මොකද හේතුව තව එකක් තියෙනවා. ඉස්කෝලේ ගුරුවරුන්ට කියවන්නේ හරි පොඩි පඩියක් බං. පව්වේ ගුරුවරු. ඇත්තටම අසාධාරණයි ලංකාවේ ගුරුවරුන්ට කියවන වැටුප් ප්‍රමාණයන් හරිම අසාධාරණයි. රුපියල් 35000 40000 වගේ ප්‍රමාණයක් තමයි ළමයි සාමාන්‍යයෙන් ගුරුවරයෙක්ට පඩි ගෙවන්නේ ඉස්කෝල වලට. ඒක හරි අසාධාරණ වැටුපක්. මට නම් ළමයි ඒක වගේ පඩියක් ගන්න ඕනේ දවසේ එච්චර වෙලාවක් නාස්ති කරලා. හරි. ඒ නිසා මම උදේවරුේ හොඳට මට කැමති වෙලාවක වෙනකම් මම හොඳට නිදා ගන්නවා. ඒ හැරලා මම ඔයාලගේ ටියුට් හදනවා. ඔයාලගේ පේපර්ස් හදනවා. පේපර්ස් බලනවා. ඊට පස්සේ ප්‍රසන්ටේෂන්ස් මේ වගේ හදනවා. වීඩියෝස් හදනවා. හරිද? පන්තියේ දරුවෝ වෙනුවෙන් මුළු හවස් වරුවම දවල් වරුවම වැය කරනවා. හරිද? වැය කරලා මම පන්ති උගන්වන්නේ මොනවද ඒවට අවශ්‍ය කරන උදාහරණ ලෑස්ති කරගන්නවා. හරිද? මේ ඇනිමේෂන් ටික නිර්මාණය කරනවා. හරිද? මම ප්ලෑන් කරනවා මගේ පන්තිය. හවසට කරන පන්තිය. ඊළ හවසට කරලා සුපිරියට පන්තිය කරලා ඉවර වෙනවා. හරි. සර් අපේ කොමර්ස් සර් කිව්වම කොමර්ස් කරන්න ඉන්න උන් බය වෙනවා. හරි. සර් තා බලන්න. හරි. අපි යන ශ්‍රමයට පුතේ භූමිය ශ්‍රමය. පුතේ හරි. දරුවෙක් තාත්තප දැවවලයි ශාකවලයි වෙනස මොකද්ද කියලා. හරිද? දැවවලයි ශාකවලයි වෙනස මොකද්ද කියලා. මම නිකන් එක පෙන්නන්නම්කෝ.
අපි දැව කියලා කියන්නේ පුතේ ඔය ගෘහ භාණ්ඩ හදන්න පාවිච්චි කරන නිකක් ලොකු ගස් වලටනේ අපි දැව කියන වචනේ පාවිච්චි කරන්නේ නේද? දැව සඳහා භාවිතා කරන ශාක කෝස් තේක නේද? ඊට පස්සේ නැදුන් බුරුත වගේ ඒ වගේ දේවල් වලට තමයි ගෘහ භාණ්ඩ වගේ දේවල් හදන්න තමයි දැව භාවිතා කරන්නේ. ශාක කියන එක පාවිච්චි කරන්නේ පුතේ බෙහෙත් පැලෑටි හරිද? මල් පැල නේද? ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ විසුතුරු ගස් ಜಾති අන්න ඒවට තමයි ශාක කියන එක පාවිච්චි කරන්නේ. රිද්මි අරකේ නිර්වචන ලියා ගන්න අවශ්‍යතාවයක් නැහැ භූමියේ. හරි අපි යමු පුතේ ඉක්මනට ශ්‍රමයට ඉක්මනට යමු ශ්‍රමයට. හරි ඔන්න තියෙනවා ශ්‍රමය කියලා කියන්නේ ඒ භාණ්ඩය හෝ සේවාව නිර්මාණය කරන්න යොදා ගන්න සේවකයන්ට. සේවකයන්ට තමයි අපි ශ්‍රමය කියලා කියන්නේ. හරිම ලේසි. මේක මතක තියාගමු. මම වැඩිපුර වෙලාවක් පන්තියේ වැය කරන්නේ නෝට් ලියවන්න නෙමෙයි. ඔයාට මේවා පැහැදිලි කරලා ඔයාට කටපාඩම් කරවන්න. පැහැදිලිද? මොකද හේතුව ඔයාට ඔළුවේ තිබ්බොත් ඔයාට ඕන තරම් නෝට් ලියා ගන්න පුළුවන්. හරි බලන්න ඉක්මනට. භූමිය කියලා කිව්වේ ස්වභාවික සම්පත්. ඊට පස්සේ ශ්‍රමය කියලා කිව්වේ පුතේ සේවකයන්ට. අපිට ව්‍යාපාරයක් කරනකොට ස්වභාවික සම්පත් විතරක්ම පාවිච්චි කරලා වැඩේ කරන්න බෑ. ඒ ස්වභාවික සම්පත් ඒ භාණ්ඩේ බවට පරිවර්තනය කරන්න සේවකයෝ ඉන්න ඕන. නේද? ශ්‍රමිකයෝ ඉන්න ඕන. හරි. මට කියන්නකෝ සමහර සේවකයෝ ඉන්නවා ව්‍යාපාරයේ ඒගොල්ලෝ වැඩ කරන්නේ මහන්සි වෙන්නේ දායක වෙන්නේ පුතේ කායිකව. හරිද? මම නැවත කියනවා. ශ්‍රමය කියලා කියන්නේ බං සේවකයන්ටනේ. ශ්‍රමය කියලා කියන්නේ සේවකයන්ට. සමහර සේවකයෝ ඉන්නවා ඒගොල්ලෝ ව්‍යාපාරයේ හරිද? ඒගොල්ලෝ ව්‍යාපාරයට දායක වෙන්නේ කායිකව. ශරීරයේ මහන්සි කරලා තමයි ඒගොල්ලෝ දායක වෙන්නේ. හරිද? තව සමහර සේවකයෝ පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ කායිකව මහන්සි වෙන්නේ නැහැ ලොකුවට. ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම මානසිකව තමයි දායකත්වය දෙන්නේ. පැහැදිලිද? මානසිකව තමයි දායකත්වය දෙන්නේ. හරි මට එහෙනම් මේකට උත්තර දෙන්නකෝ. ව්‍යාපාරයක වැඩ කරන කම්කරුවෙක් කායික ශ්‍රමිකයෙක්ද මානසික ශ්‍රමිකයෙක්ද? එකද දෙකද? කම්කරුවෙක් කායිකද මානසිකද? එකද දෙකද? කම්කරුවෙක් ගත්තොත් එයා ශරීරයේ මහන්සි කරනව නේද? එයා කායික ශ්‍රමිකයෙක්. හරිද? හැබැයි අපි ගමු ව්‍යාපාරයේ කළමනාකරු මැනේජර් ගත්තොත් කායිකද මානසිකද? කායික ශ්‍රමිකයෙක්ද මානසික ශ්‍රමිකයෙක්ද? මැනේජර් ගත්තොත් අන්න හරි මැනේජර් මහත්තයා ගත්තොත් එයා මානසික ශ්‍රමිකයෙක්. එයා මානසිකව ප්ලෑන් හදලා නේද? ඒක තමයි සූදානම් වෙලා කරන්නේ. දැන් මෙහෙමයි. හරිද? දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මැනේජරුත් එතකොට කායිකව මහන්සි වෙන්නේ නැද්ද? වෙනවා. හරිද? කම්කරුවත් යමක් හිතලා කරනවා. නමුත් අර අපි හරියට ගත්තොත් අර අපි කිව්වේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයේ සේවා ව්‍යාපාර වර්ග ගත්තේ වැඩිපුර කරන එක තමයි අපි නම් කරන්නේ. හරිද? දැන් උදාහරණයක් කෙනෙක් මානසික ශ්‍රමයට වඩා භාවිතා කරන්නේ ශරීරයේ මහන්සි කරන එක නම් අපි යාට කියන මොකක්ද? කායික ශ්‍රමිකයෙක් කියලා. තව කෙනෙක් ශරීරයෙන් මහලොකුවට මහන්සි නොවි යා ප්ලෑනින් වල ඔළුව ඒ කියන්නේ කල්පනා කරලා කරන දේවල් නම් කරන්නේ එයා කරන්නේ මොකද? මානසික ශ්‍රමිකයෙක් විදිහට අපි සලකන්නේ. දැන් අපි account කෙනෙක් පෑනක් කරන් ලියලිය ගණන් ටික හදන්නට තියෙන්නේ. එයා වෙහසන්නේ ඔළුව. මානසිකව තමයි එයා වැඩේ කරන්නේ. ඒතකොට එයා මානසික ශ්‍රමිකයෙක්. පැහැදිලිද? හරි. අපි හිතමු ගාමන්ට් ෆැක්ටරි එකක ඇඳුම් මහන කෙනෙක්. යම්කිසි ඔළුවක් ඕනේ ඉතින් ඇඳුමක් මහන්න. නමුත් එයා වැඩිපුර කරන්නේ මොකද? ඇඟ මහන්සි කරලා ශරීරේ මහන්සි කරලා පුටුවේ පෑ ගහනක් ඉඳගෙන නේද? අර මැෂින් එක දිහා බලාගෙන ඒක මහන එකනේ. පැහැදිලිද පුතාලට වෙනස? මේ කාරණා පැහැදිලිද? කායික සේවකයෝ සහ මානසික සේවකයෝ කියන එක. පැහැදිලි හැමෝටම? හරි. ඒ කියන්නේ දැන් කායික ශ්‍රමිකයෙක්ට මනස නැතුව වැඩ කරන්න බෑනේ නේද? ඔළුවක් නැතුව කල්පනා කරන්න නැතුව වැඩක් කරන්න බෑ. ඌ කල්පනා කරලා තමයි වැඩ කරන්නේ. නමුත් කල්පනාවට වඩා එයා වෙහෙසන්නේ මොකද්ද? කය, ශරීරය. පැහැදිලිද? අන්න ඒ වගේ. අපි තු මේ විදිහට ගාමන්ට් ෆැක්ටරි එකක ඇඳුම් මහන සේවකයා කායික ශ්‍රමිකයෙක්ද මානසික ශ්‍රමිකයෙක්ද? ඇඳුම් මහන කෙනා නියමයි. කායික ශ්‍රමිකයෙක් අංක 1. හැබැයි ඇඳුම් ඩිසයින් කරන කෙනා ෆැෂන් ඩිසයිනර් කායිකද මානසිකද? ෆැෂන් ඩිසයිනර්. දැන් පැහැදිලිද වෙනස? අන්න ඒ විදිහට තමයි. පැහැදිලිද හැමෝටම?
හරි ෆැෂන් ඩිසයින් කරන්නේ යා කල්පනා කරලා අලුත් දේවල් ගැන කල්පනා කරලා අලුත් විලාසිතා නිර්මාණය කරන එක තමයි යාගේ ඩියුටි එක. අන්න ඒ වගේ ළමයි. සමහර ව්‍යාපාර වලට සේවකයෝ කායිකව දායක වෙනවා, සමහර ලාවට මානසිකව දායක වෙනවා. එහෙනම් ඒ කායිකව සහ මානසිකව ව්‍යාපාරයට දායක වන සේවකයන්ට අපි කියනවා මොකක් කියලාද ළමයි? ශ්‍රමය කියලා. ශ්‍රමය කියලා. අන්න හරි. දැන් ගුරුවරයෙක් ගත්තොත් ළමයි නේද? ගුරුවරයෙක් ගත්තොත් ටීචර් ළමයි ගුරුවරයෙක් ගත්තොත් ගුරුවරයා කියන කෙනා මානසික ව දායක වෙන කෙනෙක්. අපි ඒව දන්න වෙන්නේ මානසිකව. කායිකවත් මහන්සි වෙනවා නේද? නමුත් එයා ප්‍රධාන වශයෙන් කරන යාගේ දැනුම හසුරුවලා දැනුම මත තමයි යාගේ ජොබ් එක කරන්නේ. පැහැදිලිද? හරි. හොඳයි. එතකොට ළමයි එතකොට කර්මා පැහැදිලිද? ශ්‍රමය කියලා කියන්නේ අපේ සේවකයන්ට කායික සහ මානසික සේවකයන්. උදේ කියවන මාත් එක්ක ශ්‍රමයේ කොටස. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සියලුම කායික හා මානසික දායකත්වය අපි කියනවා ශ්‍රමය ලෙස හැඳින්වේ කියලා. උදේ මාත් එක්ක තව පාරක් කියමු. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා කායික හා මානසික දායකත්වය. කායිකයි මානසිකවයි දායක වෙන සේවකයන්ට අපි කියනවා ශ්‍රමය කියලා. හරි. එහෙනම් උදාහරණ දෙකයි අපිට තියෙන්නේ. එක මොකක්ද? කායික ශ්‍රමය. හරිද? එක කායික ශ්‍රමය, දෙක මානසික ශ්‍රමය. කායික සේවකයන් සහ මානසික ශ්‍රමිකයන්. හරි. ඉක්මනට ලියමු ජනතා උදාහරණ දෙක. ලියලා ඕකේ කියලා මට මැසේජ් එකක් දාන්න. හරි. කායික ශ්‍රමය, මානසික ශ්‍රමය. කායික ශ්‍රමය, මානසික ශ්‍රමය. අර දරුවෙක් කාලේ තිබ්බ භූමියේ නිර්වචනය පොඩ්ඩක් දාන්න පුළුවන්ද කියලා මම කියන්න. ඔන්න ලියාගන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා භූමියේ නිර්වචනය කෙනෙක්ට අවශ්‍ය නම් ලියා ගන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සියලුම ස්වභාවික සම්පත් පුතේ අපි කට්ටිය හෑන්ඩ් රේස් කරන් ඉන්න කට්ටිය අත පාතර දාමු. සමහර මැසේජස් මට පේන්නේ නැහැ. හරි. කායික හා මානසික භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සියලුම ස්වභාවික සම්පත් භූමිය ලෙස හැඳින්වේ. හරි. අතපාත් දාමු ජනතාව. හරි. අපි යමු ඊළඟ කැලලට. හරි. දැන් එතකොට අපි කතා කරන නිෂ්පාදන සාධක ගැන. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී ඒ සඳහා යොදා ගන්න නේද? ඒ සඳහා යොදා ගන්න සම්පත් පිළිබඳව. භූමිය කියලා කිව්වේ ස්වභාවික සම්පත් වලට, ශ්‍රමය කියලා කියපු පුතේ සේවකයන්ට ඊට පස්සේ ප්‍රාග්ධනය කියලා කියන්නේ හරිද? ප්‍රාග්ධනය කියලා කියන්නේ මිනිසා විසින් කෘත්‍රිමව නිර්මාණය කරගන්න දේවල් වලට අපි කියන පුතේ මොකක් කියලාද? ප්‍රාග්ධනය කියලා. එහෙනම් මෙන්න බලන්න ප්‍රාග්ධනය තමයි දැන් අපි ඊළඟ මාතෘකාව. ප්‍රාග්ධනය. හරි බලමු මාතෘකාව ප්‍රාග්ධනය. පුතේ භූමිය කියලා කිව්වේ ස්වභාවික සම්පත් වලටනේ. ශ්‍රමය. හරිද? ශ්‍රමය කියලා කියන්නේ පුතේ සේවකයන්ට කායිකව සහ මානසිකව දායක වන ශ්‍රේවකයන්ට. ඊට පස්සේ ප්‍රාග්ධනය කියලා කියන්නේ මොනවාටද? මිනිසුන් විසින් කෘත්‍රිමව නිර්මාණය කරගත්ත දේවල් වලට තමයි අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා. මොනවද ළමයි මිනිස්සු කෘත්‍රිමව නිර්මාණය කරගත්ත දේවල්? ව්‍යාපාරය කරගෙන යනකොට මුදල් කියලා කියන්නේ මිනිස්සු කෘත්‍රිමව නිර්මාණය කරගත්ත දේවල් නේද? ඔව්. ප්‍රාග්ධනය යටතේ එකක් තමයි මුදල් කියලා කියන්නේ. හරිද? කෘත්‍රිමව නිර්මාණය කරගත්ත එක දෙයක් තමයි මුදල්. මුදල් අපි ගස් වලින් කඩන්නේ නේද බං? ගස් වලින් කඩන්නේ අපි මුදල් අපි මිනිස්සු තමයි අච්චු ගන්න. මිනිස්සු තමයි නිර්මාණය කරගෙන තියෙන මුදල් කියලා. හරි. මුදල් වලට අමතරව ව්‍යාපාර කටයුතු පහසු කරගන්න අපි පාවිච්චි කරන මිනිස්සු හදාගත්ත දේවල්. මෝටර් රථ මිනිස්සුනේ හදාගෙන තියෙන ස්වභාවික නෙමෙයි නේද? ඊට පස්සේ යන්ත්‍ර මැෂින්ස් ටික නේද? දැන් උදාහරණයක් අපි දුන්නු ගාමන් ෆැක්ටරි එක මහන මැෂිම.
නේද? අයන් එක, ඇඳුම් කපන කතුරු නේද? අන්න ඒ වගේ දේවල් අපි කියන්නේ මොකක්ද? වැඩ කරන තැන දාලා තියෙනවා ලයිට්, AC දාලා තියෙනවා AC මැෂින්, ෆෑන් හයි කරලා තියෙනවා ෆෑන්. අන්න ඒ වගේ පුතේ මිනිස්සු විසින් કૃතිමව නිර්මාණය කරගත් දේවල් තමයි අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනය. පැහැදිලිද හැමෝටම? ස්වභාවික සම්පත් වලට කිව්වා භූමිය. හරිද? ඊට පස්සේ මේ සේවකයන්ට කායිකව සහ මානසිකව දායකව සේවකයන්ට කිව්වා ශ්‍රමය. උදේ ප්‍රාග්ධනය කියලා කිව්වේ මිනිසුන් විසින් કૃතිමව හදාගත්ත දේවල් වලට. ළමයි මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් සමහර ස්වභාවික සම්පත් තියෙනවනේ. මම තාටික උදාහරණත් එක්ක යනකොට මම කියනවා ටික වඩා හොඳින්. සමහර මිනිස්සු විසින් කියන්නේ ස්වභාවික සම්පත් උනත් ස්වභාවික සම්පතට පොඩි හරි වෙනසක් කරලා තිබ්බොත් මිනිස්සුගේ මෙදිහත් වීමකින් මොකක් හරි වෙනසක් කරලා තිබ්බොත් අන්න ඒකත් අපි ප්‍රාග්ධනය විදිහට සලකනවා. මම තාටික උදාහරණයක් කියන්නම් ඒකට. හරි බලන්න. ප්‍රාග්ධනය කියවන මාත් එක්ක කියව මාත් එක්ක. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා මිනිසා විසින් કૃතිමව නිර්මාණය කළ සියලු දේ. මිනිස්සු විසින් કૃතිමව මිනිසුන්ගේ මැදිහත් වීමකින් නිර්මාණය කරගත්ත සියලු දේට අපි කියන මොකද්ද? අපි කියන පුතේ ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ කියන. මිනිස්සු හදාගත්ත දේවල් වලට තමයි අපි කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනය කියලා. මේමයි. බලමු උදාහරණ කීපයක් බලමු. 1. මුදල්. ලියන පුතේ ඉක්මනට මුදල් කියලා ලියන්න. හරි. අංක 2 අංක 3 ප්‍රාග්ධනය කියලා ලිව්වා නේද? උදාහරණයක් ලියමු මුදල්. මුදල් කියලා කියන්නේ මිනිස්සු විසින් හදාගත්ත දෙයක් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනකොට අපිට ඒක වැදගත්. හරි. කීප දෙනෙක්ම දාලා තිබ්බස අද කෑම මොකුත් නැද්ද කියලා. අද කෑම නැහැ. ඒ කෑම පෙන්න උඹලා කෑ ගහනවනේ. කෑම පෙන්න උඹලා කෑ ගහනවනේ. අනේ සර් කෑම පෙන්නන්න එපා මේ මාරයා කියලා. හරි. හරි ටියුට් එවනේ කුරියර් සර්විස් එකෙන් නෙමෙයි මම දන්නේ ඉතින් ළමයි තැපැල් මාර්ගෙන් නේද නිබන්ධන ඇවිල්ලා තිබ්බේ. ශ්‍රමයට උදාහරණ දුන්නේ සමීරු කායික ශ්‍රමය මානසික ශ්‍රමය කියන දෙක. කායික ශ්‍රමය මානසික ශ්‍රමය. හරි තැපැල් මාර්ගයෙන් තමයි අපි නිබන්ධන එව්වේ. මොකද ළමයි කුරියර් සර්විස් එකක් කරා එව්වොත් සාමාන්‍යයෙන් අඩුම ගානේ සාමාන්‍ය නිබන්ධන එකකට එක පාර්සලයකට රුපියල් 250ට වඩා මුදලක් ගෙවන්න වෙනවා. රුපියල් 250කට අධික මුදලක් ගෙවන්න කුරියර් සර්විස් එකකින් ගෙවන්න ගියාම අපිට තැපැල් මාර්ගයෙන් ඊට වඩා අඩු මුදලකට ඔයාලට ඒක ලබා දෙන්න පුළුවන්. හරිද? අපි එතකොට ගොඩාක් ලොකු මුදලක් අපිට වැය වුණොත් අපිට ඒක අය කරගන්න වෙන්නේ ඔයාලගෙන්. හරිද? ඉතින් අපි ආයතනයක් විදිහට කල්පනා කරා ළමයින්ට මේ දවස්වල අම්මලා තාත්තලාට ලොකු බරක් දෙන්නේ නැතුව නේද අපිට තැපැල් මාර්ගයෙන් යවන්න පුළුවන් නම් අපිට පහසුයි කියන කාරණාව අපි එතනදී හඳුනාගත්තා. ඒ නිසා අපි ඔයාලට තැපැල් මාර්ගයෙන් තමයි ඔයාලට ඒ කියන්නේ ඒ වියදම අඩු කරගෙන අපි ඔයාලගේ ගාස්තුව වැඩි කරන්නේ නැතුව අවම ගාස්තුවකින් ඔයාලට මේ පන්ති කරගෙන යනවා. ඔව් 110ක් මුද්දර ගහලා තියෙනවා කියලා දාලා තියෙන 60ක මුද්දරකින් කියලා දාලා තියෙනවා. ඔව් ඒක නෑ මුද්දරේ විතරක් 60 70ක් 120ක් ලොකු පාර්සලයක් නම් ලොකු ගාණක් වැඩෙනවා. එතකොට ලියුම් කවර් එකට වෙනම ගාස්තුවක් යනවා. එතකොට ටියුට් ටික එකතු කරලා කවර වලට දාලා මුද්දර අලවලා ඊට පස්සේ තැපැල් කන්තෝරුවට ගිහිල්ලා ඒ බාර දීලා ඒ වැඩ ඒ ලොකු ප්‍රොසෙස් එකක්. හරි අමාරු වැඩක් ඒක. සහ මේ එක එක ළමයි දැන් සමහරු ඉන්නේ කොමර්ස් වලට විතරයි. ඒතර සමහරු ඉන්නේ ගණිතයයි කොමර්සුයි විතරයි. සමහරු ඉන්නේ නිරෝෂණ සර්ගේ ගණිතයයි ගියාන සර්ගේ කොමර්සුයි ඊට පස්සේ පූජිත සර්ගේ සිංහලයි. එතකොට මේ ළමයින්ට අවශ්‍ය කරන පාර්සල් වලට දාන්න ඕන ටියුට් මොනවද කියලා. හරි අමාරු වැඩක් ළමයි වල. හරි අපහසු වැඩක්. ඉතින් මේ අපහසු වැඩේ ඔයාලා වෙනුවෙන් ඩිජිටල් සරසවි ආයතනය කැපවීමෙන් මේ වැඩේ කරනවා. ඒගොල්ලන්ගේ අරමුණ අපේ දරුවන්ට හොඳ සේවාවක් ලබා දීලා ළමයින්ගේ අධ්‍යාපනය ඉහළ නංවන එක. හරි. ඒ නිසා තමයි මෙච්චර දක්ෂ ගුරුවරු ටිකක් ආයතනයට සම්බන්ධ කරගෙන තියෙන්නේ. හරි. අපි යමු ඊළඟ එක. 2 මෝටර් රථ. ලියන අංක 2 මෝටර් රථ. මෝටර් රථ. මෝටර් රථ.
ඔව් සර්ට දාඩි දාලා කියලා තිනවා. ඔව් මේ හොඳටම දාඩි දාලා. මම ස්ටුඩියෝ එකේ AC කරන්න කියලා බැලුවා. පස්සේ ඒක පොඩ්ඩක් මිස් වුණා වැඩි. මේ යන විදිහට AC කරන්න වෙයි වගේ. ඔය රස්නේ වැඩි දවසක් හවස් වෙනකොට වහී වගේ නේද යන්න රෑ වෙනකොට තා ටික. හරි. තාක ඉහෙන් කලින් දාඩි දාගන්න. අරිසගේ ස්ටුඩියෝ එක පෙන්නන්නකෝ කියලා දාලා තිනවා දවසක පෙන්නන්න. හරි. හරි මෝටර රථ මිනිස්සු කෘත්‍රිමව නිර්මාණය කරගන්න දේවල්. යන්ත්‍ර හරි යන්ත්‍ර සර් බැඳලාද කියලා දාලා තියෙන එකේ බැඳලා නෑ බල් ලිහලා සර් ලිහලා බැඳලා නෙමෙයි යන්ත්‍ර අපේ දරුවන්ට තියෙන ප්‍රශ්න සර් බැඳලාද ඊළඟ එක ගොඩ නැගිලි හරි හරි ගොඩ නැගිලි ඊට පස්සේ අපි යමු උපකරණ හරි මම ඉස්සෙල්ලා කියන්න කී උදාහරණය දැන් කියන ඕගොල්ලන්ට හරි මම ඉස්සෙල්ලා කියන්න කී උදාහරණය කියනවා හරි ඒක තමයි නෙත් මේ පේනව නේද මුන් අහන ප්‍රශ්න හරි ළමයි මම නැවත අහන්න හරි බලන්න ගමු දැන් මේ තියෙන පුතේ ප්‍රාග්ධනයනේ හැබැයි මේක පැහැදිලිව මතක තියාගන්න මේක චූටි තැනකින් වෙනස් වෙන තැන මම ලස්සනට පැහැදිලි කරලා දෙන්නම් හරිද චූටි තැනකින් හරිද මම ලස්සනට ඒක පැහැදිලි කරලා දෙන්නම් මේක වර්ග කරන විදිය විභාගෙට මෙන්න මේ කියලා අහනවා හරිද මම ඉස්සරහට පේපර්ස් දෙනකොටත් මමත් මේව දෙනවා හරිනේ හරි බලන්න ළමයි මම මේ කියන කාරණා අපි හිතමු මෙහෙම අපි හිතමු අන්න මෙහෙම ගමුකෝ මැටි පොළවෙන් ගන්න මැටි තියෙන්නේ බං මැටි හරි ඒ මැටි කියන එක මොන සම්පතක්ද ස්වභාවික සම්පතක් නේද පොළවෙන් ගන්න මැටි ස්වභාවික සම්පතක් හරි එතකොට මැටි කියලා දුන්නොත් ඒක භූමියද ශ්‍රමයේද ප්‍රාග්ධනයේද තාම මේ ව්‍යවසායිකත්වයේ දන්නේ නැහනේ භූමියද ශ්‍රමයේද ප්‍රාග්ධනයේද එකද දෙකද තුනද මැටි කියන සම්පත මැටි කියන්නේ අපි පොළවෙන් ගන්න නේද ස්වභාවික දෙයක්. එතකොට මැටි කියන සම්පත වැටෙන්නේ භූමියද ශ්‍රමයේද ප්‍රාග්ධනයේද? මැටි ස්වභාවික සම්පතක් නිසා වැටෙන්නේ භූමියද. හැබැයි දැන් අහගන්න හරියට මැටි කියලා කියන්නේ ස්වභාවික සම්පතක් අංක 1 භූමිය. ඒක හරි. හැබැයි ඔය වලං හදන්න විවිධ නිර්මාණ කරන්න සමහර ලාවට මිනිස්සු මැටි අරන් ඇවිල්ලා ඒකේ තියෙන ගල් කැට ටික අයින් කරලා අර මේ අනවශ්‍ය දේවල් මුල් කෑලි එහෙම අයින් කරලා පදම් කරනව නේද? පදම් කරන ලද මැටි. දැන් මැටි කියලා කිව්වොත් ස්වභාවිකයි. හැබැයි ඒක පදම් කරනකොට මිනිස්සුන්ගේ දායකත්වයක් ඇවිල්ලා නේද? එතකොට ඒක ළමයි මට කියලා කියන්නේ භූමියද ශ්‍රමයේද මිනිස්සුන්ගේ දායකත්වයෙන් හදාගත්ත ප්‍රාග්ධනයක්. එකද දෙකද තුනද? පුතේ අංක දෙක කියන්නේ සේවකයන්ට. සේවකයෝ බාටපත් වෙන්නේ නෑනේ. මැටි කියලා කියන සේවකයෙක්නේ නෙමෙයිනේ. සමහර සේවකයෝ ඉන්නව මැට්ටෝ වගේ ඒව මිලෝ රහක් නැති. හරි ඒක වෙනම එකක්. හරි බලමුකෝ. ළමයි භූමිය කියලා කිව්වේ. ස්වභාවික මැටි ගත්තොත් භූමිය. හැබැයි ඒ මැටි පදම් කරලා නිර්මාණය කරොත් ඒක කරන්නේ මිනිස්සුනි කෘතිමව. ඒක හිමුණොත් ප්‍රාග්ධනයටයි වැටෙන්නේ. පැහැදිලිද? තව උදාහරණයක් ගමු. තව එකක් ගමු ඒතර තේරෙනවා. අපි හිතමු සත්තුන්ගේ හැම සත්තුන්ගේ හැම භූමියද ශ්‍රමයේද ප්‍රාග්ධනයේද භූමියද ශ්‍රමයේද ප්‍රාග්ධනයේද සත්ව හැම දැන් සත්තුන්ගේ හැම සතාගේ ඇඟේනේ හැදෙන්නේ නේද අපි ඒක අතින් අල්ලලා නේද අපි සතාගේ හැම හදන්නේ නැහැනේ මිනිස්සුනේ ස්වභාවික වෙන එකක් තමයි සත්ව හැම
ඒ සත්වහම භූමිය අංක 1ටයි වැටෙන්නේ. හැබැයි අපි ඕක පදම් කරලා අර බෙර හදන්නේ එහෙම ගන්නේ සත්වහම නේද? සපත්තු හදන්නේ සත්වහම වලින් ලෙදර් කියන එකනේ ඔගේ තේරුම ලෙදර්. මේ ලෙදර් කියන එකනේ. හරිද? එතකොට සපත්තු, හෑන්ඩ් බෑග්, බෙල්ට්, අතොල්ලෝසුවේ පටිය අන්නේ වගේ දේවල් වලට සත්වහම පාවිච්චි කරනෝනේ. එහෙනම් සත්වහම් කියලා කිව්වොත් ඒක ස්වභාවිකයි. භූමිය. හැබැයි පදම් කරන ලද සත්වහම් කිව්වොත් මොකද වෙන්නේ? ඒක ප්‍රාග්ධනය තමයි වෙන්නේ. මිනිසාගේ දායකත්වය, මිනිසාගේ මැදිහත් වීමක් ආවොත් ඒක වැටෙන්නේ ප්‍රාග්ධනය ගොඩට. මේ කාරණා හොඳට පැහැදිලි කරගන්න. විභාගයට හරි සියුම් තැනකින් මේක අහන්න. හරිද? හරි පරිස්සමට එතකොට ඉරිගහන පේපරේ තමයි වැඩිපුර අහන්නේ. හරිද? උදාහරණ සෙට් එකක් දීලා පාද සඳහන් පිළිතුරු අතරින් ප්‍රාග්ධනයට පමණක් අයත් වෙන පිළිතුර කුමක්ද? ඔය වගේ චූටි චූටි වෙනස් වෙන දේවල් අහන්න. හරිද? ඒ නිසා ඔයාලා හරියට මේක අවබෝධ කරගන්න ඕනේ. තව උදාහරණයක් දෙන්නම් මම. කළුගල්. කළුගල් මට කියන්න භූමියද ශ්‍රමයද ප්‍රාග්ධනයද? එකද දෙකද තුනද? කළුගල්. කළුගල් කියන එක අපි අතින් අල්ලලා හදන්නේ නැහැ නේද? කළුගල් කියන එක පොළොවේ තියෙන ස්වභාවික දෙයක්. නේද? අර ස්වභාවික දෙයක්. හරි කළුගල් කියලා කියන්නේ ස්වභාවිකයි. හැබැයි අර ළමයි සමරු පලක එහෙම හදන්න. සමරු පලක හදන්න, විවිධ ස්මාරක හදන්න අර කළුගල් එහෙම පොලිෂ් කරලා තියෙන ඕගොල්ලෝ එක තියෙනවද? ඔපදමලා තියෙනව නේද? ඒක ඊට පස්සේ අකුරු ගහලා අර මේවා චිත්‍ර ඇඳලා තියෙන්නේ. දැකලා තියෙනවනේ. එහෙනම් කළුගල් කිව්වොත් ඒක ස්වභාවිකයි. හැබැයි උපදමන ලද කළුගල් කිව්වොත් මොකද වෙන්නේ? උපදමන ලද කළුගල් භූමියද ශ්‍රමයද ප්‍රාග්ධනයද? ඒක වැටෙන්නේ ප්‍රාග්ධනය ගොඩට. ප්‍රාග්ධනය ගොඩට. උදේ මේ කාරණාව හරිම පැහැදිලිව තේරුණාද කියලා මට මෙසේජ් එකක් දාන්නේ. තේරිච්ච කට්ටිය yes කියලා මෙසේජ් එකක් දාන්න. ස්වභාවිකවම දෙයක් ගත්තොත් ඒක භූමිය. හැබැයි ඒ ස්වභාවික දේ වුණත් පුංචි වෙනස්කමක් කරන්න මිනිස්සු මෙදිහත් වෙලා තියෙනවා නම් ඒක වැටෙන්නේ ප්‍රාග්ධන යට. ප්‍රාග්ධන අතපාතට දාලා මැසේජ් එක chat එකකින් කරලා දාමු. හරි නියම. හැමෝටම තේරුණානේ වැඩි. හරි මේවා හරි සියුම් විදිහට චූටි චූටි තැන් වලින් වෙනස් වෙන දේවල්. නියම. හැමෝටම මේක තේරුණානේ. හරි. හරි මම දැන් ව්‍යවසායකත්වයක් දාලා මම උදාහරණ තව එකක් කියන්නම්. හරි උදාහරණ සෙට් එකක් දෙන්නම්. ව්‍යවසායකත්වයක් කියලා දීලා. හරි. හරි. අපි તો මෙහෙම තව එකක් කියමුද? අපි તો ජලය කිව්වොත් ස්වභාවික ජලය ළමයි ජලය කිව්වොත් පුතේ මේකේ නිර්වචන කටපාඩම් කරන්න ඕනේ නැහැ පුතේ. මේ නිර්වචන ටික කටපාඩම් කරන්න ඕනේ නැහැ. ජලය වැටෙන්නේ භූමියද ශ්‍රමයද ප්‍රාග්ධනයද? ජලය අපි අතින් අරන් හදන්නේ නේද ජලය. ඒ නිසා ජලය ස්වභාවිකයි. ජලය ස්වභාවිකයි. හැබැයි බෝතල් කළ ජලය කියලා කිව්වොත් අර බෝතල් වලට දාලා දෙන බෝතල් කළ පානීය ජලය කිව්වොත් භූමියද ශ්‍රමයද ප්‍රාග්ධනයද? භූමියද ශ්‍රමයද ප්‍රාග්ධනයද? බෝතල් කළ පානීය ජලය එතකොට ඒක මොකටද වෙන්නේ? අන්න හරි ප්‍රාග්ධනයටයි වැටෙන්නේ. පැහැදිලි නේද? පැහැදිලි. හරි ස්වභාවිකවම දෙයක් තිබ්බොත් භූමිය ඒක මිනිස්සු විසින් මොකක් හරි වෙනසක් කෘතිමව මොකක් හරි දෙයක් කරත් වෙනස්කමක් කරොත් ඒක අපි කියනවා ප්‍රාග්ධනය කියලා. පැහැදිලිද හැමෝටම? හරි. හරි අපි යන නිෂ්පාදන සාධක දැන් තුනක් අපි කතා කරා. භූමිය ස්වභාවික සම්පත්, ශ්‍රමය කියලා කියන සේවකයන්ට, ප්‍රාග්ධනය කියලා කියන පුතේ මිනිසා විසින් කෘතිමව නිර්මාණය කරන ලද දේවල් වලට අපි යන ව්‍යවසායකත්වයට. අවසානයේ අපි කියනවා ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය. පුතේ ව්‍යවසායකත්වය කියන එක හරියට තේරුම් ගන්න. භූමිය, හරිද? ශ්‍රමය, ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක ಜಾති තුන තියෙනවා. පළවෙනි තුන තියෙනනේ භූමියයි, ශ්‍රමයයි, ප්‍රාග්ධනය කියන. මෙන්න මේ ಜಾති තුන එකට එකතු කරලා නව ව්‍යාපාරයක් නිර්මාණය කිරීම තමයි පුතේ ව්‍යවසායකත්වය කියන්නේ. දැන් අපි හිතමු නිකමට අපි ගාමන්ට් ෆැක්ටරි එකක් කරනවා කියලා. ගාමන්ට් ෆැක්ටරි එකක් ඇඳුම් මහන ඇඟලුම් කර්මාන්ත ශාලාව. එතකොට ඔය ඇඟලුම් කර්මාන්ත ශාලාව හදන්න අපිට ස්වභාවික ආලෝකය අවශ්‍යයි. නේද? ඕකේ බිල්ඩින් එක හදන්න කළුගල් අවශ්‍යයි. වැලි අවශ්‍යයි. නේද? ඊට පස්සේ තව ජලය අවශ්‍යයි. සිමෙන්තියම දී කරන්න. නේද? සිමෙන්තිය අනන්නේම ජලය අවශ්‍යයි. වැඩ කරන සේවකයන්ට බොන්න වතුර අවශ්‍යයි. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඒ වගේ ස්වභාවික සම්පත් ගොඩක් අවශ්‍යයි ඒ ගාමන්ට් ෆැක්ටරි එක හදන්න. භූමිය.
ශ්‍රමය ගත්තොත් ශ්‍රමයට කායික සේවකයොත් ඉන්නවා මානසික සේවකයොත් ඉන්නවා ගාමන් ෆැක්ටරි එක. හරිද? මුරකරුවෙක් අවශ්‍යයි. එයා කායික සේවකී, කායික ශ්‍රමිකී. මැනේජර් කෙනෙක් අවශ්‍යයි, මානසික ශ්‍රමිකී. ඊට පස්සේ ඇඳුම් මහන කට්ටිය ඕනේ, ඒගොල්ලෝ කායික ශ්‍රමිකයෝ. ෆැෂන් ඩිසයිනර්ස්ලා ඕනේ, ඒගොල්ලෝ මානසික සේවකයෝ. පැහැදිලිද? හරි. අන්න ඒ වගේ සේවකයෝ ගණනාවක් අපිට අවශ්‍යයි ඒ ශ්‍රමය යටතේ. ස්වභාවික සම්පත් අවශ්‍යයි අපේ ගාමන් ෆැක්ටරි එක හදන්න. සේවකයොත් අවශ්‍යයි. ඊට පස්සේ පුතේ අපිට ප්‍රාග්ධනයත් අවශ්‍යයි. ප්‍රාග්ධනය කියලා කියන්නේ ඕක නිර්මාණය කරන්න ගොඩනැගිල්ල අවශ්‍යයි. පැහැදිලිද? හරි. ඒ සේවකයන්ට පඩි ගෙවන්න හරි. මුදල් වගේ දේවල් අවශ්‍යයි එක පැත්තකින්. ඊට පස්සේ මහාන මැෂින් ටික අවශ්‍යයි. කතුරු, ඊට පස්සේ අයන්, ඊට පස්සේ තව ගත්තොත් ඒ ඩෙස් බංකු ටික, ඊට පස්සේ ගොඩනැගිල්ල, ඊට පස්සේ ඇඳුම් ටික ප්‍රවාහනය කරන්න මෝටර රථ, ලොරි රථ ටික. අන්න එහෙනම් ප්‍රාග්ධනයත් අවශ්‍යයි. පැහැදිලිද මං කියන්නේ? මොකද එහෙනම් අපේ ඕනෑම ව්‍යාපාරයක්, දැන් අපි ගත්තේ ගාමන්ට් එකනේ. ගාමන්ට් එකක් ඕනෑම ව්‍යාපාරයක් හදන්න මෙන්න මේ සම්පත් ಜಾති තුනම අපිට අවශ්‍යයි. යන්ත්‍ර සූත්‍ර අවශ්‍යයි. පැහැදිලිද? අන්න ඒ වගේ දේවල් ගොඩක් ඕනේ. හැබැයි හිතන්නකෝ ගල් ටිකක්, කළු ගල් ටිකයි, වැලි ටිකයි, වතුර ටිකයි නේද? ගල් ටික හાર્ඩ්වෙයාර් වලයි, වැලි ටික හાર્ඩ්වෙයාර් වලයි නේද? ඊට පස්සේ අපි ඔකට පාවිච්චි කරන වතුර ජල සම්පාදන මණ්ඩලයේ ටැංකි වලයි නේද? වෙන වෙනම තැන් තැන් වල තියෙන්නේ. හරිද? ශ්‍රමය වැඩ කරන සේවකයෝ ඉන්නේ ලංකාව පුරා විසිරිච්ච තැන් තැන් වල ඉන්න මහන මැෂින් මහන්න පුළුවන් ගෑනු අය නේද? කාන්තාවන්. එතකොට අපේ ආයතනයට ගේන්න වෙනවා නේද? මැෂින් ඔපරේටර්ස්ලා ගේන්න වෙනවා. මුර කරන්න කාව හරි එකෙක්ව හොයාගන්න වෙනවා නේද? ඊට පස්සේ අපි ගත්තොත් මැනේජර් කෙනෙක්ව වෙන පළාතකින් ගේන්න වෙනවා. හරිද? ඔයාලට දැන් තේරෙනවද? ස්වභාවික සම්පත් තියෙන්නේ ලංකාවේ තැන් තැන් වල අපේ වැඩේට අවශ්‍ය කරන නේද? ඊට පස්සේ ළමයි ඔය සේවකයෝ ඉන්නේ තැන් තැන් වල. අපි යාලවත් ඒක රාශී කරන්න වෙනවා අපේ ගොඩනැගිල්ල තියෙන තැනට. හරිද? ඊට පස්සේ අර යන්ත්‍ර උපකරණ ටික, මැෂින් ටික, කතුරු අරව මේවා ටික ප්‍රාග්ධන ටිකත් ලංකාවේ තැන් තැන් වල තමයි තියෙන විසිරිලා. අපි ඒ තැන් වලට ගිහිල්ලා ඒ ටික ඔක්කොම ඒක රාශී කරගන්න ඕන නේද? ඒ ටික ඔක්කොම ඒක රාශී කරලා තිබ්බයි කියලා පුතේ ඒක ගාමන් ෆැක්ටරි එකක් වෙන්නේ නැහැ. හිතන්නකො නිකන් වැලි ගොඩවල් ගොඩක් ගෙනත් තියෙනවා. ගල් ගොඩවල් ගොඩක් ගෙනත් තියෙනවා. හරිද? පැත්තකින් මහන මැෂින් අරව මේවා ටිකක් ගෙනත් තියෙනවා. මහන මැෂින් වලින් මහන්න ගෑනු ටිකකුත් ගෙනහලා තියෙනවා. මැනේජර් කෙනෙකුත් ඉන්නවා. හරිද? ළමයි ඔය ටික ඔක්කොම තිබ්බත් ඒක ගාමන්ට් එකක් වෙන්නේ නැහනේ. එහෙනම් කවුරු හරි ව්‍යාපාරිකයෙක් ඔන්න ඔය ටික ඔක්කොම එක තැනකට ගෙනහල්ලා මේ තුලින් නව ව්‍යාපාරයක් නිර්මාණය කරවන්න ඕනේ නේද? නේද? එතන අර ගල් වැලි වලින් බිල්ඩින් එකක් හදවලා ඊට පස්සේ ඒකට අරගෙන ආපු යන්ත්‍ර උපකරණ ටික ගානට හයි කරලා නේද? ඒකට අවශ්‍ය කරන සේවකයෝ ටික තැන් තැන් වලින් ගෙනල්ලා එයාලට අදාළ වැඩ රාජකාරී පවරලා එයාලට වැඩේ කරන්න කියලා පවරන්න කිසියම් පුද්ගලයෙක් අවශ්‍යයි නේද? හවුද නැද්ද කියලා කියන මට ඉක්මනට. මේ වැඩේ කරවන්න කවුරු හරි කෙනෙක් අවශ්‍යයි නේද? පුතේ ඒ වැඩේ කරවන්න පුද්ගලයෙක් අවශ්‍යයි නේද? අන්න හරි. ඒ වැඩේ කරවන්න, ඒ කියන්නේ මේ ඔක්කොම එකට මික්ස් කරලා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන මේ නිෂ්පාදන සාධක ඔක්කොම එකට ඒක රාශී කරලා අලුත් ව්‍යාපාරයක් නිර්මාණය කරන්න ඕන කෙනෙක්. අන්න ඒ නිර්මාණය කරන පුද්ගලයාට අපි කියන පුතේ ව්‍යවසායකයා කියලා. ව්‍යාපාරයේ අයිතිකාරය. බිස්නස් එකේ අයිතිකාරය. ව්‍යාපාරය නිර්මාණය කරන පුද්ගලයා. අපි අර කියනවා ව්‍යවසායකයා කියලා. ඒ ව්‍යවසායකයා ඒ කරපු වැඩේ තියෙනව නේද? අර භූමියයි, ශ්‍රමයයි, ප්‍රාග්ධනය එකතු කරලා අලුත් ව්‍යාපාරයක් නිර්මාණය කළේ. අන්න ඒ කරපු වැඩේට අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. ව්‍යවසායකත්වය කියලා. පුතාලා හැමෝටම පැහැදිලිද වැඩි? ව්‍යවසායකත්වයෙන් මොකද්ද වෙන්නේ කියලා? අර භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන ධාති තුනම එකට ඒක රාශී කරලා නව්‍යතාවයක්, අලුත් ව්‍යාපාරයක් නිර්මාණය කිරීම අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. ඒ වැඩේ කරන එකාට අපි කියනවා ව්‍යවසායකයා කියලා. ව්‍යවසායකයා කියලා. පැහැදිලිද වැඩි?
හරි. හරි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක. පුතේ මාත් එක්ක තව පාරක් කියමු ගෙදරද? අර ගෙදර හැමෝම මාත් එක්ක කියමු. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක. තව පාරක් කියමු එකපාරක්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක ඒක රාශී කරමින් මොනවා කරලාද? ඒක රාශී කරලා එකට එකතු කරලා නව්‍යතාවයක් බිහි කිරීම, අලුත් ව්‍යාපාරයක් බිහි කිරීම අපි කියන මොකක් කියලාද? ව්‍යවසායකත්වයයි කිය. ව්‍යවසායකත්වය කිය. හරිද? අර සම්පත්ති ඔක්කොම එකට එකතු කරලා නව ව්‍යාපාරයක් කරන එක අපි කියනවා ව්‍යවසායකත්වය කිය. එහෙනම් ඔය ව්‍යවසායකත්වය කියන කාර්ය කරන්නේ ව්‍යාපාරයේ අයිතිකාරයා. ව්‍යාපාරී ව්‍යවසායකයා. එහෙනම් පුතේ ඕනෑම ව්‍යාපාරයක අයිතිකරුවෙක් ව්‍යවසායකයෙක් කියලා සලකන්න පුළුවන්. අපිට ඔයාගේ තාත්තා ගෙදර අපිට ඔයගලගේ තාත්තා ගෙදර පොඩි කඩයක් කරනවා කියලා. ඔයාගේ තාත්තා ව්‍යවසායකයෙක්. ඒ කඩේ කරන්න ගල් වැලි සිමෙන්ති ගෙනාලා තමයි කඩකාමරේ හැදුවේ. ස්වභාවික සම්පත්. නේද? ඒකේ ළමයි කොළ ಜಾති විකුණනවා. පොල් විකුණනවා. නේද? ස්වභාවික සම්පත් විකුණනවා. ස්වභාවික දේවල්. ඊට පස්සේ ශ්‍රමය වැඩ කරන කවුරු හරි සේවකයෙක් ඉන්නවා නම් එයාට නේද? සමහර ලාවට එයාට අවශ්‍ය ගාණක් ගෙවනවා. සමහර ලාට කඩේ තාත්තම තමයි වැඩ කරන්නේ. ඒතර තාත්තා ශ්‍රමයේ කොටස තාත්තම කරනවා. නේද? සමහර ලාවට ළමයි පර්මනන්ට් සේවකයෙක් නැතත් කඩේ වැඩ පොඩි පොඩි දේවල් කරන්න බඩු ටිකක් අස් කරගන්න සමහරට සේවකයෙක් ඒ වෙලාවට විතරක් ගෙන්නනවා. හරිද? ඊට පස්සේ ඊළඟට අපි කියනවා ළමයි හරිද? ඒ කඩේ රාක්ක ටික, කැෂියර් එකේ තියෙන කම්පියුටර් එක, බිල් කඩන මැෂින් එක, ඊට පස්සේ කබඩ් ටික, රාක්ක ටික, මේවා ටික ළමයි අපි කියනවා ප්‍රාග්ධනය කියලා. ඔය ඔක්කොම ටික එකට එකතු කරලා ඔගොල්ලෝගේ තාත්තා කරන කඩේ තියෙනව නේද? තාත්තා කඩයක් කරනවනේ. අන්න ඒක තමයි පුතේ ව්‍යවසායකත්වයේ ප්‍රතිඵලය. හරි නියමයි. ව්‍යවසායකත්වය කියලා කියන්නේ අපි යන්න ඒ කාරණාවට. හරි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක සියල්ලම එකට ඒක රාශී කරලා අලුත් දෙයක් නිර්මාණය කිරීම, නව්‍යතාවයක් නිර්මාණය කිරීම. හරි. තව එක උදාහරණයක් ගන්නම් මම. තව එක උදාහරණයක්, සරල උදාහරණයක් ගන්නවා. සරල මේක. අපි හිතමු ගේ ඉස්සරහා තැඹිලි ටිකක් විකුණන ගෑනු කෙනෙක් ඉන්නවා කියලා. ගේ ඉස්සරහා තැඹිලි ටිකක් තියාගෙන විකුණන ගෑනු කෙනෙක් ඉන්නවා. එයා ව්‍යවසායකයෙක්ද? ඒ ගෑනු කෙනා ව්‍යවසායකයෙක්ද? ගේ ඉස්සරහා තැඹිලි ටිකක් තැඹිලි බම් බොන්නේ අපි. තැඹිලි තියාගෙන විකුණනවා. එයා ව්‍යවසායකයෙක්ද? ඔව්ද නැද්ද? ඔව්. නේද? මහා පරිමාණ බිල්ඩින් එකක් ගහගෙන බිස්නස් එකක් කරන කෙනා වගේම ලංකාව පුරා ශාඛා විවෘත කරලා මහා පරිමාණයෙන් කෝටි ගණන් වලින් බිස්නස් කරන කෙනා ව්‍යවසායකයෙක් වගේම ගේ ඉස්සරහා තැඹිලි වල්ලක් ගෙනත් තියාගෙන ඒක විකුණන කාන්තාව පවා ළමයි ව්‍යවසායකයෙක්. එයත් අර මං කියපු වැඩේම කරනව නේද? එයත් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියලා ධාති තුනම එකතු කරලා තමයි මේ ව්‍යාපාරය කරන්නේ. හරිද? භූමිය මොනවද එයා පාවිච්චි කරන්නේ? එයා පාවිච්චි කරනවා මොකක්ද? ඒ තැඹිලි කියන ස්වභාවික සම්පත පාවිච්චි කරනවා. නේද? එයා පොඩි මඩුවක් හරි ගහගෙන තියනවා නම් එයා සමහරට ලී ටිකක් එකතු කරගෙන ඇති මේ මඩුව හදන්න. නේද? පොඩි රාක්කයක් ගහන දැව භාවිතා කරලා ඇති ස්වභාවික සම්පත්. ඒ ටික ඒක රාශී කරගෙන තියෙනවා. ශ්‍රමය එයා භාවිතා කරනවා. ඔය ඇන්ටිට ගහට නගින්න බෑනේ. ඒතර ඔය පොල් කඩන තැඹිලි කඩන මිනිස්සෙක් ගෙන්නලා ගහට නගලා නේද තැඹිලි වලු ටික කඩවල තියෙනවා. එතකොට මේ මිනිස්සුන්ට කීයක් හරි ගෙවනවා. සේවකයෙක්ව භාවිතා කරලා තියෙනවා. ශ්‍රමය. පැහැදිලිද? එතකොට ඒ කාන්තාව භූමිය ස්වභාවික සම්පත් භාවිතා කරලා තියෙනවා. සේවකයන්ව භාවිතා කරලා තියෙනවා. ශ්‍රමයේ විදියට ප්‍රාග්ධනය භාවිතා කරනවා. මොනවාද ප්‍රාග්ධනය කියලා කියන්නේ? ළමයි සමහරට ඒ වහලෙට පොඩි ටකරන් ටිකක් ගහලා ඇති මඩුවේ. ඒ හදපු මඩුවට පොඩි ටකරන් ටිකක් ගන්න. ටකරන් කියලා කියන්නේ මිනිස්සු හදපු දෙයක්. හරිද? තැඹිලි ටික කපන පිහිය. නේද? මේ මන්නය පිහිය අන්න ඒවා ප්‍රාග්ධනය. හරිද? ගෑනු කෙනෙක් ආවොත් ළමයි තැඹිලි ගෙඩිය කටේ තියාගෙන බොන්නේ නෑනේ. එතකොට මේ ගෑනු කෙනෙක් ආවොත් නේද? ගොඩක් වෙලාට යාට බීම බටයක් දාලා දෙනවා. අන්න ඒක. අන්න හරි. එන්න එතකොට පුතේ ඒක ප්‍රාග්ධනය කෘතිමව හදපු දෙයක්. එහෙනම් ඒ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය ටික එකට එකතු කරලා එතන ඒ කාන්තාව තැඹිලි විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන යනව නේද බං? එහෙනම් මේ මිනිස්සයා කවුද? ව්‍යවසායක
ඒ වැඩේ කරපු වැඩේට අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. ව්‍යවසායකත්වය කියලා. හරි වැඩේ හැමෝටම පැහැදිලිද? වැඩේ හැමෝටම පැහැදිලි. හරි ව්‍යවසායකත්වයේ පුතේ කියමාත් එක. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක. ළම අපි මේ පාඩමේ කොටසෙන් අද අවසන් කරනවා. හරිද? මේ කොටසෙන් අපි අද අවසන් කරනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක ඒක රාශී කරමින් එකට එකතු කරලා ඒක රාශී කරමින් නව්‍යතාවයක් සම්පාදනය කිරීම, අලුත් දෙයක් නිර්මාණය කිරීම. අර ගෑනු කෙනා එතන කලින් තිබුණේ නැහැ නේ කඩයක්. එතන තැඹිලි කඩයක් හැදුවා. අලුත් දෙයක් නිර්මාණය කරා. හරි. නව්‍යතාවයක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වයේ ලෙස හැඳින්වේ. පැහැදිලිද වැඩි? හරි. ළමයි. උදාහරණයක් බලමු. ඕනෑම ව්‍යාපාරයක් මේ ව්‍යවසායකත්වයේ සඳහා උදාහරණයකින්. ඕනම ව්‍යාපාරයක් මේ ව්‍යවසායකත්වයේ සඳහා උදාහරණයක් කියලා සැලකන්න පුළුවන්. දැන් එකමඩ හිතන්න. අර ගෑනු කෙනා හරිද අර කාන්තාව එතන තැඹිලි විකුණන පටන් ගන්නකොට හරිද තැඹිලි විකුණන පටන් ගන්නකොට එයා ඒ කඩේ දානකොට තැඹිලි කඩේ දානකොට හරිද එයා ඒ වෙනකොට භූමිය පාවිච්චි කරලා ඉවරයි නේද? තැඹිලි ටික ගෙනහලා තියලා ඉවරයි. මඩුව හදලා ඉවරයි. නේද? සේවකයාට පඩි ගෙවලා ඉවරයි තැඹිලි ටික කැඩුවට. ඒ ඔක්කොම ටික වියදම් ටික දරලා තමයි මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ. හැබැයි එයා දන්නේ නැහැ මගේ කඩෙන් මිනිස්සු ඇවිල්ලා තැඹිලි ගණීවිද කියලාවත් දන්නේ නැහැ නේද? ළමයි අර තේරෙනවද? මිනිස්සු මගේ කඩේට ඇවිල්ලා නේද මගේ ගේ ඉස්සරහට ඇවිල්ලා තැඹිලි මිලදී ගණීද? මේ තැඹිලි ටික මට සවුත් වෙලා විසි කරන්න වෙයිද? ගෙදරේ උන්ට බොන්න දෙන්න වෙයිද කියලා වක්කක් එයාට හිතා ගන්න බෑ. අර තේරෙනවද? එතකොට අලුතෙන් මේ වගේ ව්‍යවසායකත්වයක් කරනකොට අලුත් ව්‍යාපාරයක් කරනකොට ඒ ව්‍යාපාරිකයට අවදානමක් තියෙනවා කියලා පැහැදිලිද ඔයගොල්ලන්ට? අවදානමක් තියෙනවා. Taman දාපු හවුද නැද්ද කියන මට ඉක්මනට. එයා දරපු මහන්සිය, එයා වියදම් කරපු මුදල නාස්ති වෙන්න ඉඩ කඩ තියෙනවා. ව්‍යාපාරේ සාර්ථක වෙන්නත් පුළුවන්, අසාර්ථක වෙන්නත් පුළුවන් නේ බං. පැහැදිලිද? සාර්ථක වෙන්නත් පුළුවන්, අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒ නිසා අයාට අවදානමක් තියෙනවා. එහෙනම් ඒ කාන්තාව ළමයි ව්‍යාපාරිකයා ඒ අවදානම දරාගෙන තමයි බය නැතුව කමක් නැහැ මම මේක පාඩු වුණත් කමක් නැහැ කරනවා කියලා හිතාගන්නේ දේ ව්‍යාපාරය කරන්නේ. හවුද නැද්ද කියන මට ඉක්මනට. ඒ ව්‍යාපාරිකයා මම කියන්නේ සරලම උදාහරණයක් ගත්තේ තැඹිලි විකුණන කෙනෙක්. ඊට වඩා වියදම් කරලා බිස්නස් කරන ඇත්තේ එහෙමනේ. සිල්වර කඩයක් දානවා, කෑම කඩයක් දානවා. ඒ කෑම කඩේ දාන්නේ මනුස්සය ලොකු මුදලක් වියදම් කරනවා. සමහර ලාවට ඒ කඩේට මිනිස්සු එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. එන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි අවදානම දරාගෙන ව්‍යාපාරය ආරම්භ කරනවා. දැක්කද? හරි. එහෙනම් බලන්න. ව්‍යවසායකත්ව අවදානම් ධර්මින් අවදානම දරාගෙන නව්‍යතාවයක් බිහි කරන පුද්ගලයා. හරිද? මේ අලුත් වැඩේ නිර්මාණය කරන අවදානම දරාගෙන නව්‍යතාවයක් බිහි කරන පුද්ගලයා ව්‍යවසායකයා ලෙස හැඳින්වේ. පැහැදිලිද? ව්‍යවසායකයා ලෙස එදින අපි අර කියනවා ව්‍යවසායකයා කියලා. එයා පොඩි පහේ සුළුපටු වැඩක් නෙමෙයි කරන්නේ. හරි. උදාහරණ ලියන්න. විවිධ සේවා සපයන ව්‍යාපාර. ලියන්න උදාහරණ. විවිධ සේවා සපයන ව්‍යාපාර. විවිධ සේවා සපයන ව්‍යාපාර. තව එකක් ලියමු පුතේ උදාහරණ. විවිධ භාණ්ඩ සපයන ව්‍යාපාර. විවිධ භාණ්ඩ සපයන ව්‍යාපාර. ලබන සතියේ අපි පාස් පේපර් සෙට් එකක් කරනවා. සර් අපේ ගෙදර පොල්ලෙලි බිස්නස් එකක් කරනවා කියලා දාන්න. ඔව්. ඒක ව්‍යවසායකත්වය. ඒක ව්‍යවසායකත්වය. දැන් මේ දවස්වල සුප්‍රසිද්ධ නාට්‍යයක් තියෙන ප්‍රසිද්ධ නාට්‍යයක් නේද? නාඩගම් කාර්යෝ නාට්‍ය. ඒතර මේ නාට්‍ය ළමයි මේ දවස්වල සහ අදාළ කොල්ල ටික හරි. සාදාල කොල්ලෝ ටික පොල්ලෙලි අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරනවා. නේද? නාට්‍ය වල බලනකොට ඒගොල්ලෝ එයාලගේ කායික මහන්සිය දරලා නේද? ඒගොල්ලෝ ඒ ටික අරගෙන ඇවිල්ලා පොල්ලෙලි ටික ලෑස්ති කරලා පෝර උර වලට දාලා නේද? ඒගොල්ලෝ ලෑස්ති වෙලා අර පාරයිනෙන් තියාගෙන ඉන්නේ. දැන් පහුගිය දවස් ටිකේ පොල්ලෙලි ගන්න ඒ ලොරිය ආවේ නැහැ. දැක්කද? ඒගොල්ලෝ අවදානමට ලක් වුණා. හැබැයි ඒ අවදානම දරාගෙන අරුවේ පොල්ලෙල් ටික මිලදී ගනීද නැද්ද කියලා වක්කක් දන්නේ නැතුව ඒගොල්ලෝ ඒක පටන් ගත්තා. පටන් ගත්ත නිසා යම්කිසි සාර්ථකත්වයක් තියෙනවා. මේ හැමදේම පුතේ ව්‍යාපාර.
හරිද මේ හැමදේම ව්‍යාපාර අන්න හරි එක එක උන් ඇවිල්ලා පුච්චලත් යනවා විවිධ ප්‍රශ්න මතුවෙනවා නේද ව්‍යාපාරයක් කරනකොට වගේ ප්‍රශ්න මතුවෙනවා හරි හරි අයික නාට්‍යයක් තමයි ඉතින් නමුත් අපිට ඒකෙනුත් ඉගෙන ගන්න කැලලක් තියෙනවා නේද හරි හරි සර් ඒක යාළුවා නැවැත්තුවා කියලා දාලා තියෙනවා හරි හරි දරුවෙක් දාලා සර්ගේ විශ්වවිද්‍යාලයේ කැලණි විශ්වවිද්‍යාලයේ කැම්පස් එකේ මොකද්ද ඩිග්‍රී කියලා පුතේ මම මානව සම්පත් කළමනාකරන විශේෂ උපාධියක් තමයි කැලණි විශ්වවිද්‍යාලයේ ලබා ගත්තේ කළමනාකරන පීඨයේ මානව සම්පත් කළමනාකරන විශේෂ උපාධිය හරි නිබන්ධන නැති දරුවන්ට ලබන සතියේට කලින් නිබන්ධන ටික අනිවාර්යයෙන් ලැබිලා තියෙයි හරි මම ලබන සතිය ටිකක් අද මට මේ හොස්ට් එක හම්බුනේ ටිකක් ප්‍රමාද වෙලා මම ලබන සතියේ වේලාසනෙන් හොස්ට් අරගෙන පන්තිය පටන් ගන්න කලින් මම ඔයාලගේ පොත් ටික බලන්න හරිද මම පොත් ටික බලන්න ලබන සතියේ හිස්තැන් ටික පුරවල ඔක්කොම අඩුපාඩු ටික ලෑස්ති කරලා තියන්න අපි ලබන සතියේ පොත් ටික බලමු හරිනේ හරි එහෙනම් අපි අදට වැඩ කටයුතු අවසන් කරන්නයි ජනතාව සූදානම් වෙන්නේ අපි අදට වැඩ කටයුතු අවසන් කරන්නයි සූදානම් වෙන්නේ හෙට ඉස්කෝලේ තියෙනව නේද පරිස්සමෙන් ඉස්කෝලේ යන්න දැන් ඉස්කෝලේ යාළුවෝ ටික ඔක්කොම ඇවිල්ලා තියෙන නිසා කොවිඩ් අවදානමක් තියෙන නිසා පරිස්සමෙන් ජනතාව ඉස්කෝලේ යන්න වැඩි යාළුවෝ මාස්ටරේ කරන්න යන්න එපා වැඩි කරේ දාගෙන ඈ කරටක් දාගෙන සෙල්ලම් කරන එකට බත් මුල ලියාගෙන කන්න එහෙම යන්න එපා නේද හරි නිසා පරිස්සමෙන් ඉන්න හරි එහෙනම් අපි නැවතත් හම්බෙමු ජනතාව ලබන සතියේ අද රැයට මම දාන්නම් පන්තියෙන් පස්සේ මම දාන්නම් දෙවනි රෙකෝඩින් එකේ ලින්ක් එක දාන්නම් ගෲප් එකට හරිද අද රැයට මම ඊට පස්සේ අප්ලෝඩ් කරන්නම් තුන්වෙනි එක හරි එහෙනම් ජනතාව හැමෝටම සුබ සතියක් ආයුබෝවන් ජනතාව අපි නැවත හම්බෙමු ලබන සතියේ අපේ ක්ලාස් එකේ යාළුවන්ට කියන්නේ හැමෝම ආපහු වීඩියෝ එකක් එහෙම දැම්මොත් ස්ටේටස් දාන්න ෂෙයා පාරක් දාන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න නේද අයියෝ බෑ හරි හොඳයි ජනතාව අපි නැවත හම්බෙමු ලබන සතියේ ආයුබෝවන් හැමෝටම